ප්‍රශ්නාංක 80 පුතේ ධ්වනිමාන තන්තුවක දිග. ධ්වනිමාන තන්තුවක් කියලා කියන්නේ අපි දන්නවා අර গিitar එකක තන්තුවක් වගේ. මීටර් 2යිලු ආතතිය දෙලා තියෙනවා. ඒ මූලික තාණයෙන් කම්පණය වෙන සංඛ්‍යාතය දෙලා තියෙන තන්තුවේ ස්කන්ධය අහන්නේ. පොඩ්ඩක් ඉන්න පුතේ හරි ලස්සන එකක්. මෙන්න ධ්වනිමාන තන්තුව පුතේ. මේක අපි තුමෙන්න මෙතන අතර තන්තුව තියෙන්නේ කියලා. මෙයා ආතතියකට ලක් කරලා තියෙන අපතේ නිව්ටන් 80ක. නිව්ටන් 80ක. එයාගේ දිග L දීලා තියෙන අපතේ. මෙයාගේ දිග L දීලා තියෙන අපතේ මීටර් 2යි කියලා. එයා මූලික තාණයෙන් කම්පණය වෙනවා. අපි දන්නවා මූලිකයෙන් කම්පණය වෙනකොට මෙන්න මේකනේ පුතේ මූලික කම්පන රටාව කියන්නේ. ඔක තමයි මූලික කම්පන රටාව කියන්නේ. ඒතර මේ දිග පුතේ L. කම්පන සංඛ්‍යාතය දීලා පුතේ තන්තුවේ ස්කන්ධය සම්බන්ධ කරගන්නේ කොහොමද? අපි දුමු ස්කන්ධය M කියලා. පුතේ මෙතන කම්පන සංඛ්‍යාත F නම් F සමාන වෙනවා 1 බෙදීම 2 L වර්ගමූල T බෙදීම M ට. එතන සිම්පල් M කියන්නේ ඒකීය දිගක ස්කන්ධ. ඒකීය දිගක ස්කන්ධය වෙන පුතේ මුළු ස්කන්ධය බෙදනවා මුළු දිගේ. ඒ සමීකරණේ මතක තියෙන්න ඕන මූලික කම්පන සංඛ්‍යාත. ඒක මතක නැත්නම් කොහොමද හදාගන්නේ? මෙන්න මේ දුර ලැම්ඩා බෙදීම 2යිනේ පුතේ. මේ දුර ලැම්ඩා බෙදීම 2යි. ඒක හදාගන්නේ මෙහෙම. හදාගන්න විදිය කියලා දෙන්න. ලැම්ඩා බෙදීම 2 සමාන L නම් ලැම්ඩා සමානයි කාටද පුතේ? 2යි L ට. තරංගායාමයේ දන්නවා නම් කම්පණය වෙන සංඛ්‍යාතයයි වේගය අතර සම්බන්ධය v සමාන f ලැම්ඩා. මෙතර තරංගයේ වේගය කියන්නේ පුතේ t බෙදීම m ගේ වර්ගමූල. එතකොට මෙතන මුළු ස්කන්ධය කැපිටල් M නම් මුළු දිග පුතේ සිම්පල් L නම් අපිට මෙතන ගන්න පුළුවන් ඒකීය දිගක ස්කන්ධය. ඒකීය දිගක ස්කන්ධය සමාන වෙන්නේ මුළු ස්කන්ධය බෙදීම මුළු දිගට. මෙතන සිම්පල් M කියන්නේ පුතේ ඒකීය දිගක ස්කන්ධය. අපි දන්නවා ආතතියකට ලක් වෙච්ච තන්තුවක් තුළ ඇදි තන්තුවක් තුළ තීරයක් තරංග වේගයේ v නම් පුතේ v සමාන වෙනවා t බෙදීම m ගේ වර්ගමූල. t කියන්නේ පුතේ තන්තුවේ ආතතිය, m කියන්නේ පුතේ ඒකීය දිගක ස්කන්ධය. ඒක සමාන වෙනවා සංඛ්‍යාත f වාරයක් ලැම්ඩා කියන්නේ 2l. ඔතනින් එනෝ නේද පුතේ සමීකරණේ f සමානයි 1 බෙදීම 2l වාරයක් වර්ගමූල t බෙදීම m. ඔය මූලික සංඛ්‍යාතය සඳහා මේ ප්‍රකාශනය ඔබ දන්නේ නැත්නම් මූලික සංඛ්‍යාතය සඳහා පුතේ මේ ප්‍රකාශනය ඔබ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ විදියට ලැම්ඩා හොයාගෙන මේ පුඩුවක දිග කියන්නේ ලැම්ඩා බෙදීම 2යිනේ පුතේ. ලැම්ඩා බෙදීම 2 සමානයි මේ දිගට පුතේ. ඒ අනුව ලැම්ඩා හොයා ගන්නවා. ලැම්ඩා හොයාගත්තම තරංගායම හොයාගත්තම v සමාන f ලැම්ඩා දාලා පුතේ ඔය විදියට ලබා ගන්න පුළුවන්. එතකොට සිම්පල් m වෙනුවට අපිට දාන්න පුළුවන් මේ ගැටලුවේ විදියට නම් f සමානයි 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම මුළු ස්කන්ධය බෙදීම මුළු දිග. මොකද මුළු ස්කන්ධයයි අහන්නේ පුතේ. ඒක කොයි විදිහට සම්බන්ධ වෙන්න එපා. ඉතින් මම දෙපසම වර්ග කරනවා. මොකද මෙයානේ අහන්නේ. ඒතර f වර්ග සමානයි මෙතර 2l ගේ වර්ග කියන්නේ පුතේ 4l. එකයට 4l වාරයක් මෙතර උඩට යනවා l. ඒතකොට එනවා පුතේ tl බෙදීම කැපිටල් m කියලා. මෙතන l වර්ගයක් එනවා. ඉතින් පුතේ මුක්ත කරගන්න මේ එක l එකට එක l එකක් කැපෙනවා. මෙතන උඩ ඉතුරු පුතේ t බෙදීම 4යි f වර්ග කියලා එනවා. මේ l ට මේ l කැපෙනවා 4යි f වර්ග l කියලා ලැබෙනවා පුතේ. ඔකනේ ලැබෙන්නේ. ඉතින් ඔක ආදේශ කරලා ගන්න පුතේ. m සමානයි ආතතිය 80යි. 4 සංඛ්‍යාතය පුතේ 100යි. 100 වර්ග වාරයක් දිග 2යි. එතකොට පුතේ m සමාන වෙනවා 4 වරක් 2 8යි. 8ට බිඳුවක් කැපෙනවා. එක බිඳුවට එක බිඳුවක් කැපිලා ගියාම 10 ඍණ 3යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ග්‍රෑම් 1යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම් කියන පුතේ ග්‍රෑම් 1යි. ප්‍රශ්නාංක 80 සඳහා පිළිතුර වෙන්න පුතේ පස්වන පිළිතුර. 80 සඳහා පිළිතුර වෙන්නේ ඔක. පස්වන පිළිතුර. සුළු කිරීම හරිය නේද පුතේ? පොඩ්ඩක් බලන්න සුළු කිරීම හරියද කියලා. පුතේ ප්‍රශ්නාංක 81 මම කරන්නේ ප්‍රශ්නාංක 81 කරන්නේ පුතේ
තව ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා ඉවරලා ඒක විශේෂ දෙයක්. මොකද ප්‍රශ්නක 81 කියන්නේ මේ යටතේ එන්න පුළුවන් ලොකුම මට්ටමේ ගාණක්. ලොකු නැහැ. නමුත් හරි සරලයි. සරල වුණාට චුට්ටක් පස්සට ගත්තොත් ඒක හොඳයි. හරිනේ? නැත්නම් හදන්න පුළුවන්. ඒක හදලා දාන්න කමක් නැහැ. පුළුවන් නම් පුතේ තව ප්‍රශ්න කීපයක් කරලා ඉවරනාට පස්සේ මම 81 කරන්නම්. තව ප්‍රශ්න කීප 82 ඉඳලා ප්‍රශ්න කීපයක් කරලා පස්සේ 81 කරන්න. නැත්නම් කරගෙන යන ප්‍රශ්නයක් නැහැ. මේක හදිසියෙන්වත් පොඩ්ඩක් අමාරුයි වගේ හරි දැනුණොත් තව ප්‍රශ්න කීපයක් කරලා ආයෙ 81 කරන්න. එතකොට පුතේ පුළුවන් වෙනවා. කැපිටල් A රූපයේ ඇති පරිදි ඇදි තන්තුවක මූලික කම්පන සංඛ්‍යාතය දෙලා තියෙනවා. මෙයා ඝනත්වයේ ρ W වෙච්ච ද්‍රව්‍ය වර්ගයෙන් සාදන ලද කැපිටල් M ස්කන්ධය ඝනත්වයේ ρ ජලය තුල ගිල්ලෝ විට නව මූලික සංඛ්‍යාතය වන්නේ. පුතේ දැන් මේක පළවෙනි අවස්ථාවනේ. දැන් මෙතන මෙහෙම තියෙනකොට මෙතන තන්ත්‍රයේ ආතතිය T1 නම් T1 කෙලින්ම සමාන වෙනව නේද පුතේ mg ට. එතන පුතේ T1 සමාන වෙනව පුතේ mg ට. බරට සමාන වෙනව තන්ත්‍රයේ ආතතිය. දැන් මේක මෙහෙම මේ මූලික කම්පන සංඛ්‍යාතය මෙතන පුතේ කප්පියක් මතින් දාලා මෙයා ස්කන්ධයේ m වෙච්ච වස්තුව ඝනත්වයේ ρ වෙච්ච ජලය තුල ගිල්ලුවාට පස්සේ අපි හිතමු පුතේ මෙතන පරිමාව v කියලා. එතකොට පරිමාව v නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනව පුතේ පහළට mg. ඒ වගේම උඩුකුරු තෙරුපම ක්‍රියාත්මක වෙනව පුතේ ඉහළට u නේ. මෙතන උඩුකුරු තෙරුපමකුත් ක්‍රියාත්මක වෙන u බර සහ උඩුකුරු තෙරුපම එක රේඛීයව තියෙන මේ ඔක්කොම. මෙතන තන්ත්‍රයේ ආතතිය T2 කියලා ගන්න. එතකොට මෙතන ආතතිය T2. එතකොට මෙතන ආතතිය තමයි T2 වෙන්නේ පුතේ. දැන් හොඳට බලන්න මෙතන ආතතිය වෙනස් නෙමෙයි උඩුකුරු තෙරපම නිසා. අපෙන් අහන්නේ මේ නව මූලික සංඛ්‍යාත. මෙතන මූලික සංඛ්‍යාත f නම් මෙතන මූලික සංඛ්‍යාත f dash නම් f dash වගේ ආන්නේ පුතේ. අපි දන්නවා පුතේ මූලික කම්පන සංඛ්‍යාත f සමාන වෙනවා 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම m. හරිනේ? එකම තන්තුව නිතිය. එකම තන්තුව නිසා මේ 2 නියතයි l නියතයි. ඒකීය දිගක ස්කන්ධය නියතයි. එහෙනම් කම්පන සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා පුතේ ආතතිය වර්ගමූලයට. එහෙනම් ඔයාට පේන්න ඕන ආතතිය වර්ගමූලයට. එහෙනම් අතර සංඛ්‍යාත අතර අනුපාතය f dash බෙදීම f සමාන වෙනවා. මෙතන ආතතිය t2 නම් t2 බෙදීම t1 ගේ වර්ගමූලයට. නේද පුතේ? එයි. දැන් මේ තන්තු දෙක අපි සැලකුවාට පස්සේ මේ දෙන්නගේ මූලික සංඛ්‍යාත අතර අනුපාතයනේ අහන්නේ. මෙතන කෙලින්ම කැපිටල් M ස්කන්ධය එල්ලලා තියෙනවා. මෙතන ජලය තුල දාලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ආතති වෙනස් වෙනවා. දැන් චුට්ටකට කලින් අපි ගත්ත විදිහටත් මූලික කම්පන සංඛ්‍යාතය වෙන්නේ 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම m. t කියන්නේ තන්ත්‍රයේ ආතතිය. m කියන්නේ පුතේ ඒකීය දිගක ස්කන්ධය. එකම තන්තුවනේ මුලින් මෙහෙම තියලා පස්සේ තමයි මෙහෙම කරලා තියෙන්නේ. දිග නියතයි. ඒකීය දිගක ස්කන්ධය නියතයි එකම තන්තුව නිසා. එහෙනම් මූලික කම්පන සංඛ්‍යාතය ආතතිය වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් f dash බෙදීම f සංඛ්‍යාත අතර අනුපාතය සමාන වෙන්නේ ආතති වල වර්ගමූල අතර අනුපාතයට. ඒතර මෙතන ආතතිය mg මෙන්න මෙතන ආතතිය t2 හොයාගත්තා නම් නිකම්ම මේකට දාලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ආතතිය හොයාගන්න පුළුවන්. මෙයා මත ඉහළට බලය පහළට බලය සමාන කරනවා. කැපිටල් M මත ඉහළට බල සමාන කරන පුතේ පහළට බල වලට මේ වෙයිතාම සරලයි ද්‍රවස්ථිතිය. ඉහළට බල වෙන්නේ u ධන t2. පහළට බලය වෙන්නේ පුතේ mg. u කියලා කියන්නේ v rho g. v rho g ධන t2 සමාන වෙනවා පුතේ mg. මේක යාන්ත්‍ර විද්‍යාව කැලලක් සම්බන්ධ වෙලා. පරිමාව ගන්නෙ කොහමද? අපි දන්නවා පුතේ මෙයාගේ m සමානයි v rho කියලා. අපිට මෙතන ගන්න පුළුවන් පුතේ m සමානයි v rho නම් v සමානයි කවුද පුතේ? m බෙදීම rho ට. v සමානයිනේ පුතේ m බෙදීම rho ට. ඒතර මෙතන m බෙදීම rho ගන්න. rho කියලා කියන්නේ සමා වෙන්න පුතේ මෙතන ජලයේ ඝනත්වයේ rho w. මට තියෙන මෙතන මේ පොඩි printing mistake එකක් වෙලා ඒක හදා ගන්න. ඝනත්වයේ ρ w ද්‍රව්‍ය වර්ගයෙන් සාදන ලද නෙවෙයි. එතන හදා ගන්න පුතේ ඝනත්වයේ ρ u ද්‍රව්‍ය වර්ගයෙන් සාදන ලද. මෙතන වැරද්දක් වෙලා පුතේ printing mistake එකක් වෙලා. ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ කියලා ඔබ දන්න ඕනේ.
ඝනත්වයේ රෝ වූ ද්‍රව්‍ය වර්ගයෙන් සාදන ලද. ඒක හදා ගන්න පුතේ. ඝනත්වයේ රෝ වූ ද්‍රව්‍ය වර්ගයෙන් සාදන ලද කැපිටල් M ස්කන්ධය ඝනත්වයේ රෝ W වූ ජලය තුල ගිල්ලෝ විට. ජලය තුල ගිල්වන්නේ රෝ W වෙච්ච ජලය තුල. එතකොට මෙතන ඝනත්වයේ රෝ හරි. එතකොට M බෙදීම රෝ වාරයක් රෝ WG ධන T2 සමානයි පුතේ mg ට. හරිනේ. දැන් පුතේ T2 උක්ත කරගන්න T2 සමානයි මේගොල්ලෝ මේ පැත්තට ගේන්න. මේගොල්ලෝ මේ පැත්තට ගේන්න. mg එළියට ගන්න පුතේ. mg එළියට ගත්තොත් 1 ඍණ රෝ w බෙදීම රෝ 1 ඍණ රෝ w බෙදීම රෝ. හරිනේ. එතන මෙතන T2 සමාන වෙනවා mg වාරයක් රෝ ඍණ රෝ w බෙදීම රෝ. කොහොම නෙන්නේ? mg වාරයක් මේක සුළු කරාම එන. ඔන්න T2 සඳහා ප්‍රකාශනය ගත්තා. ඉතින් T2 දන්න නිසා දැන් ඉතින් මෙතන කෙලිම සමීකරණය ගන්න පුළුවන්. නේ පුතේ? එතකොට මෙතන f' බෙදීම f සමාන වෙනවා. T2 කියන්නේ mg වාරයක් රෝ ඍණ රෝ w බෙදීම රෝ එක බෙදන්න ඕන mg එකේ. ඕකේ වර්ගමූල. ඉතින් මේකට මේ කැපිලා ගිහිල්ලා උත්තරේ එන්නේ රෝ ඍණ රෝ w බෙදීම රෝගේ වර්ගමූල. රෝ ඍණ රෝ w බෙදීම රෝගේ වර්ගමූල. රෝ ඍණ රෝ w බෙදීම රෝගේ වර්ගමූල කියන නිවැරදි පිළිතුර පුතේ. නිවැරදි පිළිතුර වෙන්නේ 3 වන පිළිතුර. තේරුණානේ? ඉතින් ඊටාම සරලයි. මෙන්න මේ ආතතිය ලබා ගැනීම යාන්ත්‍ර විද්‍යාවේ ද්‍රව ස්ථිතිය කොටසට තමයි අදාළ වෙන්නේ. එතකොට මේක මෙච්චර දුරට ගන්න ඕනේ නැහැ. ඊටා ඉක්මනින් සුළු කරගෙන ද්‍රව ස්ථිතියේ ගැටළු විසඳන ආකාරයට තටස් ගාලා සුළු කරගෙන මෙන්න මේක හිතෙන් ගන්න f සමාන 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම මේ ටික හිතෙන් අරගෙන සංඛ්‍යාත අතර අනුපාතය ආතතිය අතර අනුපාතයට සමානයි. අර ආතතිය ගත්ත ගමම නිකම්ම දඩස් කරලා මෙච්චර ලියන්න ඕනේ නැහැ විභාගෙදී. හරි. වීඩියෝ එක නතර කළා පුතේ. ඔය ටික ලස්සනට සටහන් කරගන්න. වීඩියෝ එක නතර කරන්න පුතේ. වීඩියෝ එක නතර කරලා ඔය ටික ලස්සනට සටහන් කරගන්න. ප්‍රශ්න අංක 82 සහ 83 තියෙන ඇත්තටම මූලික දේවල් පැහැදිලි කරන ප්‍රශ්න දෙකක්. 82 83 මේකේ කලින්ම තිබුණා නම් හොඳයි. ඇත්තටම ඉස්සල්ලාම 82 83 කරලා ගත්තා නම් ගොඩක් හොඳයි. කමක් නැහැ. දිග L ද ආතතිය T ද වූ තන්තුවක් පුඩු n ප්‍රමාණයක් සහිතව කම්පණය වෙනවලු. පුඩු ගන්න n ලු. තන්තුවේ ඒකීය දිගක ස්කන්ධයේ සිම්පල් m නම් කම්පන සංඛ්‍යාතය. පුතේ මෙතන දිග L වෙච්ච තන්තුවක් නේ මෙතන දිග L වෙච්ච තන්තුවක් පුතේ පුඩු n සංඛ්‍යාවක් සහිතව මේ විදිහට කම්පණය වෙනවලු. මේ පුඩු ගන්න n. මෙතන මට නිශ්චිත පුඩු ගාණක් පේන්න තිබුණාට පුඩු ගන්න n කියලා ගන්න. මෙතන තන්තු ආතතිය T ලු පුතේ ඒකීය දිගක ස්කන්ධයේ සිම්පල් m ලු. මොකද තන්තුවක් තුල තීරයක් තරග වේගයේ v නම් v සමාන වෙන්නේ T බෙදීම සිම්පල් m ගේ වර්ගමූල. නේ පුතේ v සමාන වෙන්නේ T බෙදීම m ගේ වර්ගමූල. ඒකට තමයි කරගෙන තියෙන්නේ. ඉතින් මේ පුඩු ගණන n පුඩු ගණන n ලු කම්පන සංඛ්‍යාතය. ඉතින් කම්පන සංඛ්‍යාතය ගන්න මේ මුළු දිග L නේ පුතේ. මුළු දිග L. මෙන්න මේ එක පුඩුවක දිග අපි දන්න කොච්චර පුතේ ලැම්ඩා බෙදීම 2යි. ඉතින් ලැම්ඩා බෙදීම 2වා ලැම්ඩා බෙදීම 2ව n ප්‍රමාණයක් තියෙනවා. ලැම්ඩා බෙදීම 2ව n ප්‍රමාණයක් තමයි පුතේ මේ සිම්පල් L දිගට සමාන වෙන්නේ. එතකොට ලැම්ඩා බෙදීම 2ව n ප්‍රමාණයක් L ට සමානයි නම් ලැම්ඩා සමාන වෙන්නේ පුතේ 2l බෙදීම n ට. ලැම්ඩා සමාන වෙන්නේ පුතේ 2l බෙදීම n ට. ලැම්ඩා දන්නවනම් අපිට දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා කියන සමීකරණය. v කියන්නේ පුතේ t බෙදීම m ගේ වර්ගමූල. සමානයි සංඛ්‍යාතයේ f වාරයක් ලැම්ඩා කියන්නේ 2l බෙදීම n. එතකොට පුතේ ඔය සංඛ්‍යාත f සමාන වෙනවා. n මේ පැත්තට ගේන 2l මේ පැත්තට ගේන. n බෙදීම 2l n බෙදීම 2l වාරයක් t බෙදීම m ගේ වර්ගමූල. ඔන්න පුතේ ඔය කම්පන සංඛ්‍යාතය f සඳහා වන ප්‍රකාශනය. ඔන්න පුතේ ඔය කම්පන සංඛ්‍යාත f සඳහා වන ප්‍රකාශනය ඇත්තටම සාමාන්‍යයෙන් අපි පුඩු ගන්න n කියලා නෙවෙයි ගන්නෙ. සාමාන්‍යයෙන් අපි ගන්නෙ පුඩු ගන්න x කියලා. එහෙම වුණොත් මේක x කියලා දැම්මොත් මේ සාමාන්‍යයෙන් ගන්න විදිය. මේ සාමාන්‍යයෙන් ගන්න විදිය.
මේක x කියලා ඇවිල්ලා මෙතන x කියලා එන සාමාන්‍යයෙන් මතක තබා ගන්න සමීකරණය ඕක. හැබැයි පුතේ මේ ප්‍රශ්නයේ x වෙනුවට n කියලා දාපු නිසා x වෙනුවට n කියලා දාපු නිසා n බෙදීම 2 l වර්ගමූල t බෙදීම m කියන පිළිතුර වෙන්නේ 4. එහෙනම් x වෙනුවට නේ x වෙනුවට n දී ඇති නිසා පිළිතුර කීයද පුතේ? පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුර. ප්‍රශ්නාංක 83ත් පුතේ මම මේ ගමම හදන්න. මේකේ මේකක්. ඉහත ගැටලුවේ ඇතිවන නිෂ්පන්ද ගණන x නම් මම නිෂ්පන්ද ගණන n කියලා ගන්න. සාමාන්‍ය සම්මතයේ ඒක. නිෂ්පන්ද මම නිෂ්පන්ද ගණන n නම් කියලා ගන්නම් පුතේ. නිෂ්පන්ද ගණන n නම්. නිෂ්පන්ද ගණන n පුතේ. නිෂ්පන්ද ගණන n නම් කම්පන සංඛ්‍යාතය අහන්නේ. නිෂ්පන්ද ගණන සිම්පල් n නම් පුතේ. නිෂ්පන්ද ගණන සිම්පල් n නම්. අපි අහන පුතේ කම්පන සංඛ්‍යාතය. ඉතින් හොඳට බලන්න. පුඩු 1යි නම් හොඳට බලන්න පුතේ. පුඩු 1යි නම් නිෂ්පන්ද 2යි. පුඩු 1කට නිෂ්පන්ද 2යි. පුඩු 2කට 1 2 3 නිෂ්පන්ද 3යි. පුඩු 3කට 1 2 3 4 නිෂ්පන්ද 4යි. පුඩු 1කට නිෂ්පන්ද 2යි. පුඩු 2කට නිෂ්පන්ද 3යි. පුඩු 3කට නිෂ්පන්ද 4යි. එහෙනම් පුඩු x ගණනකට නිෂ්පන්ද කීයද පුතේ? පුඩු x ගණනකට නිෂ්පන්ද වෙන්නේ පුඩු ගණන සමානයි නිෂ්පන්ද ගණනට එකතු කරන්න ඕන පුතේ. නිෂ්පන්ද ගණන සමානයි පුඩු ගණනට එකතු. පුඩු ගණන x නම් පුඩු 1යි නම් නිෂ්පන්ද 2යි. පුඩු 2යි නම් 1 2 3යි නිෂ්පන්ද 3යි. පුඩු 3යි නම් නිෂ්පන්ද 4යි. එහෙනම් පුඩු x නම් නිෂ්පන්ද x දාන 1යි. නිසා අපිට පුතේ එතන කම්පන සංඛ්‍යාත x සමාන වෙනවා. x වෙනුවට පුතේ n ඍණ 1. එතන මෙතන x සමානයිනේ n ඍණ 1. එතන n ඍණ 1 බෙදීම 2යි l වාරයක් වර්ගමූල t බෙදීම n. n වගේ x ලෙස දී ඇති නිසා නේ දී ඇති නිසා පිළිතුර කවුද පුතේ? n වෙනුවට x දීලා තියෙන්නේ x වෙනුවට n දීලා තියෙන්නේ. නේ? එතකොට මෙතන එනවා පුතේ. නිෂ්පන්ද ගණන x නම් මෙතන එන්නේ x ඍණ 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම නිවැරදි පිළිතුර පුතේ දෙවන පිළිතුර. සාමාන්‍යන විදිය ගත්ත මෙන්න මේක මතක තියාගන්න ඔය විදිහට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රශ්නාංක 83 සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ ඔන්න ඔය පිළිතුර. ඔය දෙක හදා ගන්න පුතේ ඉක්මන් කරන්න. බලන්න පුතේ ඊළඟ කතන්දරේ. ඊළඟට අපිට කියලා තියෙන්නේ ප්‍රශ්නාංක 84. ඇදි තන්තුවක එක උපරිතානයේ සංඛ්‍යාතය හර්ට්ස් 60යිලු. අතට ලක්වෙච්ච තන්තුවක එක උපරිතානයේ සංඛ්‍යාතය හර්ට්ස් 60යි නම් පහ උපරිතානයේ සංඛ්‍යාතය. පුතේ ඔබ දන්නවා ඇදි තන්තුවක අනුයාත කම්පන සංඛ්‍යාත පිළිවෙලින් අනුයාත කම්පන සංඛ්‍යාත f0 2 f0 3 f0 4 f0 5 f0 විදිහට තියෙනවා. එතකොට ඒ කියන්නේ මෙහෙමයි පුතේ. මේවා සිද්ධාන්තවලදී ඉගෙනගෙන තියෙනවා. දැන් කිසියම් කම්පන සංඛ්‍යාතයක් x බෙදීම 2l වර්ගමූල t බෙදීම m නේ. පුඩු ගණන 1යි නම් මූලික තාණය. මූලික තාණය වෙන්නේ පුතේ මූලික තාණය වෙන්නේ මෙන්න මෙහෙම. ඔක තමයි පුතේ මූලික තාණය f0. දැන් එක උපරිතාණය නම් පුතේ ඔය දිගේම පුඩු දෙකක් සෙට් වෙලා. දිග වෙනස් වෙන්නේ නැහැ. දිග නියතයි. එතකොට මේක එක උපරිතාණයේ සංඛ්‍යාත f1 නම් f1 සමාන වෙන්නේ පුතේ 2යි f0. තේරෙනවද? f1 සමාන වෙන්නේ පුතේ 2යි f0. එක උපරිතාණය. ඔක පුතේ දෙක උපරිතාණය වුණොත් අර දිගේම තවත් පුඩුවක් ඇවිල්ලා පුඩු 3ක් ඇවිල්ලා. එතකොට කම්පන සංඛ්‍යාතය මෙතන දැන් මෙතන පුඩු දෙක වුණොත් 2 බෙදීම 2යි l. නේ? 3ක් වුණොත් 3 බෙදීම 2යි l. ඒ වුණොත් සංඛ්‍යාතය තුන්වෙනි කී වැඩි වෙලා 3 f0. ඔය විදිහට නෙන්නේ. ඔය විදිහට එන්නේ. එහෙනම් මම ගත්තොත් මූලික තාණය මෙන්න මේ වගුව
මූලික තාණය කියන්නේ පුතේ F නෝට්. එක උපරිතාණය කියලා කියන්නේ පුතේ දෙකයි F නෝට්. දෙක උපරිතාණය කියන්නේ පුතේ 3යි F නෝට්. හතර උපරිතාණය කියන්නේ 4යි F නෝට්. නෑ සමා වෙන්නේ 3 උපරිතාණය කියලා කියන්නේ. හරි. පහ උපරිතාණය කියලා කියන්නේ හතර උපරිතාණය කියන්නේ 5 F නෝට්. පහ උපරිතාණය කියන්නේ 6 F නෝට්. ඔය විදියට n වන උපරිතාණය කියන්නේ n ධන 1යි F නෝට්. n ධන 1යි F නෝට්. දැන් උකට ප්‍රසංවාදාංක දුන්නොත් මේකට කියනවා එක ප්‍රසංවාදය කියලා. ඔබට මතක ඇති ඔබ දන්නවා මේව ඉගෙනගෙන තියෙනවා. ප්‍රසංවාදයක් කියලා කියන්නේ කිසියම් කම්පන සංඛ්‍යාතයක් මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. මෙයා මූලිකයේ වගේ පළවෙනි ගුණය නිසා මේකට අපි කියන්නේ පුතේ එක ප්‍රසංවාදය. මේක පුතේ දෙක ප්‍රසංවාදය. මේක තුන ප්‍රසංවාදය. මේක පුතේ හතර ප්‍රසංවාදය. මේක පුතේ පහ ප්‍රසංවාදය විදියට. කොහොමයි වෙන්නේ? තේරුණානේ? right. ඉතින් අපිට කියලා තියෙන ප්‍රශ්නේ තමයි ඇදි තන්තුවක එක උපරිතාණයේ සංඛ්‍යාතය 60යි F නෝට්. දැන් ගැටලුවට යමු. අපිට දැන් ගැටලුවට යමු. එක උපරිතාණය කියලා කියන්නේ 2යි F නෝට් නේ. එක උපරිතාණයේ සංඛ්‍යාතය හර්ට්ස් 60යිලු. එහෙනම් F නෝට් කවුද පුතේ? F නෝට් වෙන්නේ 30 හර්ට්ස්. එක උපරිතාණය කියන්නේ එක උපරිතාණය කියලා කියන්නේ පුතේ 2යි F නෝට්. 2යි F නෝට් කියන්නේ හර්ට්ස් 60යි. හරිනේ? දැන් අපිට කියනවා පහ උපරිතාණයේ සංඛ්‍යාතය. පහ උපරිතාණය කියලා කියන්නේ කවුද? පහ උපරිතාණය අර විදිහට ගත්තොත් 6යි F නෝට් නේ. ඒ කියන්නේ 6 වැඩි කිරීම 30. F නෝට් දන්නවනේ. 180 හර්ට්ස්. 180 හර්ට්ස්. පිළිතුර 5. දැන් උත්තරේ ගන්න මෙහෙමයි මේක මනෝමයෙන් ගන්න පුළුවන්. පා හිතනවා එක උපරිතාණය දීලා. දැන් මූලික තාණය F නෝට් නම් එක උපරිතාණය 2යි F නෝට්. ඒතර 2යි F නෝට් තමයි 60 වෙන්නේ. එහෙනම් F නෝට් තමයි පුතේ 30 වෙන්නේ. F නෝට් 30යි. පහ උපරිතාණය කියන්නේ 6යි F නෝට්. ඒතර 6 වාරයක් 30 ගත්තට පස්සේ අවශ්‍ය දේවල් සියල්ල සටහන් කරගන්න පුතේ වීඩියෝ එක නතර කරලා. ඔබට අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඔබට අවශ්‍ය දේවල් සටහන් කරගන්න පුතේ වෙන විස්තර දෙන්නේ. තියරි දන්නේ නැත්නම් සිද්ධාන්ත ඉගෙනගෙන එන්න අපෙන් වීඩියෝ ඉල්ලගෙන හරි ඔයා කරගන්න පුළුවන්. 85 වන ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. හරස් කඩාරේ A වෙච්ච ඝනත්වයේ D වෙච්ච දිගේ L වෙච්ච තන්තුවක් T ආතතියකට ලක් කරාට පස්සේ මූලික කම්පන සංඛ්‍යාතය දීලා තියෙනවා. අරේ මෙච්චරක් වෙච්ච ඝනත්වයේ මෙච්චරක් වෙච්ච තන්තුවක් 4යි T ආතතිය ලක් කළාට මූලික සංඛ්‍යාතය. පුතේ අපි දන්නවා මූලික සංඛ්‍යාතය F සමානයි 1 බෙදීම 2L වර්ගමූල T බෙදීම M. M කියන්නේ ඒකීය දිගක ස්කන්ධය. මෙතන පුතේ දීලා තියෙන්නේ ඒකීය දිගක ස්කන්ධය නේ. සිම්පල් M සමානයි ඒකීය දිගක ස්කන්ධය සමාන වෙනවා පුතේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ඝනත්වයට. එයි අපි නිකපට ගත්තොත් ඒකීය දිගක ස්කන්ධය සිම්පල් M නම් මේ තන්තු ඒකීය දිගක ස්කන්ධයක් ගන්න යන්නේ. ඒ දිග 1යි. මෙතන වර්ගඵලය කැපිටල් A නම් ඝනත්වය රෝ නම් පුතේ ස්කන්ධය සමානයිනේ පරිමාව ගුණ කිරීම ඝනත්වයට. පරිමාව ගුණ කිරීම ඝනත්වය. පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලය වැඩි දිග 1යි වාරයක්. ඒතර m සමානයි පුතේ a රෝ ගුණිතයට. ඒතර t බෙදීම a රෝ වර්ගඵලය කියන්නේ අර a නම් වර්ගඵලය වෙන්නේ 5a වර්ග. 5a වර්ග වාරයක් රෝ. එතකොට f සමානයි 1 බෙදීම 2 l වර්ගමූල t බෙදීම m කියන්නේ ඒකීය දිගක ස්කන්ධය. ඒකීය දිගක ස්කන්ධය අපිට ගන්න පුළුවන් පුතේ a රෝ ගුණිතය කියලා. ඉතාලම සරලයි මේවා සිද්ධාන්තවලදී තියරි වලදී පුතේ තාම පැහැදිලිව ඔයා ඉගෙන ගන්න. ඒතර මොනවද මෙතන නියත? දිග සමානයි දිග l ඔක්කොම වෙනස් වෙනෝනේ. එහෙනම් කම්පන සංඛ්‍යාතයේ සමානුපාතික වෙන පුතේ t බෙදීම නැත්තම් 1යට a වර්ග වර්ගමූලයට ගත්තොත් 1යට a වාරයක් t බෙදීම ඝනත්වයේ වර්ගමූල. අර a නම් ඝනත්වයේ d නම් දිග l නම් t ආතයට ලක් කරාට පස්සේ මූලික කම්පන සංඛ්‍යාතයේ f ලු
හරස් කඩාරේ 3යි a. එතකොට මෙයා 3 ගුණයකින් වැඩි වෙලා. මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. මෙයා 3 ගුණයකින් වැඩි වෙලා නම් පුතේ මෙයා අනිවාර්යයෙන්ම අඩු වෙනවා 3 ගුණයකින්. ඝනත්වය 4යි d. මෙයා 4 ගුණයකින් වැඩි වෙලා පුතේ. 4 වර්ගමූල මෙයා අඩු වෙනවා 2 ගුණයකින්. මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. දිග සමානයි 4යි t ආතතියට මෙයා ලක් කරනවා. මේ දෙන්න අතර තියෙන අනුලෝම සම්බන්ධය. මෙයා 4 ගුණයක වැඩි කරන 4 වර්ගමූල 2 ගුණයකින් වැඩි වෙන. අතර මෙයා 4න් වැඩිලා මෙයාත් 4න් වැඩිනොත් 4ට 4 කැපෙල කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේකට මේ කැපෙල ගිහිල්ලා. එම නිසා නව සංඛ්‍යාතය. නව මූලික සංඛ්‍යාතය. මූලිකමනේ. මූලික අවස්ථා දෙකේදී මූලික කම්පන සංඛ්‍යාත අහන්න. අවස්ථා දෙකේදී මූලික කම්පන සංඛ්‍යාතය අහන්න මෙතන පුඩු ගන්න වෙනස් වෙන්නෙත් නැහැ. x කියන එක වෙනස් වෙන්නෙත් නැහැ. අපි වෙනවා මෙහෙම දාන්න පුළුවන්. x ගේ වැදීම 2යි කියලා. x කියන්නේ පුඩු ගන්න. පුඩු ගන්නත් නියතයි. පුඩු ගන්නත් නියතයි. x කියන්නේ පුඩු ගන්න දෙකේම මූලික සංඛ්‍යාතය නිසා. දෙකේම මූලික සංඛ්‍යාතය නිසා පුතේ පුඩු ගන්න නියතයි දෙකේම. ඉතින් නව සංඛ්‍යාතය වෙන්නේ f බෙදීම 3. f බෙදීම 3. සමහරලාට මේ වගේ ගාණක් කලින් සංඛ්‍යාතය මොකක් හරි 300 Hz වගේ දුන්නා නම් නව සංඛ්‍යාතය වෙන්නේ 300 බෙදීම 3 කියන්නේ 100 Hz. f බෙදීම 3. f බෙදීම 3 කියන පිළිතුර 2. ප්‍රශ්නාංක 85 මේ දෙවෙනි පිළිතුර 8 බෙදීම 3 වගේ තියෙන 8 බෙදීම 3 නෙවෙයි ඒක f බෙදීම 3 එක වාට තේරෙන්න ඕන. 8ක් එන්නේ නෑනේ f බෙදීම 3 දෙවෙනි පිළිතුර වෙන පුතේ f බෙදීම 3. හරි වීඩියෝ එක නතර කරලා පුතේ. වීඩියෝ එක නතර කරලා පුතේ. ඕක ලබා ගන්න ඉක්මන් කරන්න. දැන් අපි යනවා පුතේ ප්‍රශ්නාංක 86ට. ප්‍රශ්නාංක 86 බලන්න පුතේ. ප්‍රශ්නාංක 86. ඇදි ධ්වනිමාන කම්බියක දිග 143 සෙන්ටිමීටර වූ විටත් 145 සෙන්ටිමීටර වූ විටත් සරසුල සමග ඇසුරු නුගසුම් සංඛ්‍යාතය දෙකක් විය. සරසුලේ සංඛ්‍යාතය වන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. පුතේ සරසුලකුයි ධ්වනිමාන තන්තුවයි කම්පණය කරාම නුගසුම් ඇහෙන්නේ සංඛ්‍යාත අතර පරතරයක් තියෙන නිසානේ. සංඛ්‍යාත අතර පරතරයක් තියෙන නිසා. නේද පුතේ? එතකොට අපි දන්නෝ නුගසුම් සංඛ්‍යාතය, ඒ කියන්නේ තත්පරයකදී ඇසෙන නුගසුම් සංඛ්‍යාව සමාන වෙනව පුතේ. සමාන වෙනව පුතේ. කම්පන ප්‍රභව දෙකේ සංඛ්‍යාත අතර පරතරයට. දැන් මෙන්න පළවෙනි අවස්ථාව මේ දිග 143යි. මේක මට නම් පුතේ උත්තරේ මනෝමයෙන් ගන්න පුළුවන්. හැබැයි මම තාම කියලා දුන්නේ නැහැ නේ මනෝමයෙන් දඩස් ගාලා ගන්න කියලා දෙන්න. කම්බියේ දිග 143 වෙනකොට සරසුලක් සමග නුගසුම් සංඛ්‍යාතය 2යි. 145 වෙනකොට දිග චුට්ටක් වැඩි වෙනවා. මෙතන එකම ආතතිය තියෙන එකම තන්තුවනේ එකම ආතතිය පුතේ. දිග 145 සෙන්ටිමීටර වෙනකොට මේ සරසුල සමග නුගසුම් සංඛ්‍යාතය 2යිලු. අපි හිතමු පුතේ මෙයාගේ සරසුලේ සංඛ්‍යාත f කියලා. සරසුලේ සංඛ්‍යාත f නම් මට කියන්නේ මෙතන සංඛ්‍යාතය කීයක් වෙනවද? උත්තර සංඛ්‍යාත කීයක් වෙනවද පුතේ? අපි දන්නවා මූලික කම්පන සංඛ්‍යාත f සමානයි 1 බෙදීම 2l වර්ගමූල t බෙදීමෙන්. නේද පුතේ? එකම තන්තුව නිසා ඒකීය දිගක ස්කන්ධය m නියතයි. තන්තුවේ ආතතිය t නියතයි. මෙයා නියතයි. එහෙනම් f සමානුපාතික වෙනවා පුතේ කාටද? 1යට l ට. f සමානුපාතික වෙනවා කාටද පුතේ? 1යට l ට. නේ? දිග වැඩි කෙනාගේ සංඛ්‍යාතය අඩුයි. එහෙනම් මෙතන සංඛ්‍යාතයට වඩා මෙතන සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. පොඩකින් මේ දෙන්නා කම්පණය කරාම නුගසුම් සංඛ්‍යාතයේ 2 වෙන්න නම් මෙතන සංඛ්‍යාත f නම් මෙතන සංඛ්‍යාතය කොච්චරක් වෙනවද? එක්ක දෙකක් වැඩි වෙන්න ඕන, එක්ක දෙකක් අඩු වෙන්න ඕන. එක්ක මෙයා f ඍණ 2 වෙන්න ඕන, එක්ක මෙයා f ධන 2 වෙන්න ඕන. මෙතනත් එක්ක මෙයාගේ සංඛ්‍යාතයේ f ඍණ 2 වෙන්න ඕන, එහෙම නැත්නම් සංඛ්‍යාතයේ f ධන 2 වෙන්න ඕන. මෙතනත් නුගසුම් සංඛ්‍යාත දෙකක් වෙන්න නම් එක්ක මෙයා f ඍණ 2 වෙන්න ඕන, එහෙම නැත්නම් f ධන 2 වෙන්න ඕන. මොකද හරියට ගන්න එක. හැබැයි මෙතන දිගට වඩා මෙතන දිග වැඩිනේ. දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩුයි. දැන් මෙයා f ඍණ 2 හෝ f ධන 2. මෙතන සංඛ්‍යාත f නිසා නුගසුම් සංඛ්‍යාත 2යි. මෙතන සරසුලේ සංඛ්‍යාත f නිසා මෙතන සංඛ්‍යාතය නුගසුම් සංඛ්‍යාත දෙකක් වෙන්න, දෙකක් අඩු හෝ දෙකක් වැඩි වෙන්න.
එක දෙකක් අඩු වෙන්න ඕනේ, එක දෙකක් වැඩි වෙන්න. හැබැයි පුතේ මෙතන f ඍණ 2 f ධන 2 කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමයයි. මෙතන දිගට වඩා මෙතන දිග වැඩි. පළමු අවස්ථාවේදී මූලික කම්පන දිගට වඩා දෙවන අවස්ථාවේදී මූලික කම්පන දිග වැඩි. දෙවන අවස්ථාවේදී මූලික කම්පන දිග වැඩි නිසා පුතේ දෙවන අවස්ථාවේදී මූලික කම්පන දිග වැඩි නිසා අනිවාර්යයෙන්ම දෙවන අවස්ථාවේදී සංඛ්‍යාතය අඩුයි. දෙවන අවස්ථාවේදී පුතේ අනිවාර්යයෙන්ම සංඛ්‍යාතය අඩුයි. තේරුණා නේද? තේරුණා නේද? එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මෙතෙන්ට වඩා මෙතන සංඛ්‍යාතය අඩුයිනේ. එහෙනම් මෙයා f ඍණ 2 වෙලා මෙයා f ධන 2 වෙන්න බෑනේ. එහෙනම් මෙයා f ධන 2 වෙලා මෙයා f ඍණ 2 වෙන්න ඕන. එහෙනම් දැන් තේරෙන්න ඕන වැඩි සංඛ්‍යාතය මෙතන තියෙනවා. එහෙනම් මෙයා තමයි f ධන 2. අඩු සංඛ්‍යාතය මෙතන තියෙන්න ඕන. මෙයා තමයි f ඍණ 2. මෙයා තමයි වැඩි සංඛ්‍යාතය f ධන 2. මෙයා තමයි පුතේ අඩු සංඛ්‍යාතය. ඒක තමයි f ඍණ 2. මෙයා f ධන 2 වෙලා මෙයා අනිවාර්යයෙන්ම f ඍණ 2 වෙන්න ඕන. මෙයා f ධන 2 වෙලා අනිවාර්යයෙන් පුතේ මෙයා f ඍණ 2 වෙන්නම ඕන. තේරුණා නේද? ඔක තමයි කතන්දරේ. ඉතින් පුතේ දැන් මේ අවස්ථා දෙකට මෙයා හොයාගන්නත් එපා සංඛ්‍යාතය. ඒතර මෙතන සංඛ්‍යාතයේ වෙදී මෙතන සංඛ්‍යාත දැන් අධිතන්තුවේ කම්පන සංඛ්‍යාතය f සමානුපාතික එකයට එල්නේ. ඒතර මෙතන සංඛ්‍යාතයේ වෙදී මෙතන සංඛ්‍යාතය සමාන වෙන්නේ මෙතන එකයට එල් වෙදී මෙතන එකයට එල්. එහෙනම් සංඛ්‍යාත අතර අනුපාතය දිග අතර අනුපාතය පරස්පරයට සමාන වෙනවා. එහෙනම් f ධන 2 බෙදීම f ඍණ 2 මෙතන ගන්න පුළුවන් පුතේ. f ධන 2 බෙදීම f ඍණ 2 සමාන වෙනවා. දැන් මේක f සමානුපාතික එකයට එල්නේ. එහෙනම් f 1 බෙදීම f 2 සමාන වෙන්නේ l 2 බෙදීම l 1ට. මෙතනින් ගන්න වෙන්නේ f සමානුපාතික එකයට l කියලා කියන්නේ පුතේ. f 1 බෙදීම f 2 සමාන වෙන්නේ l 2 බෙදීම l 1ට. හරිනේ? f 1 බෙදීම f 2 f සමානුපාතික එකයට l කියන්නේ f 1 බෙදීම f 2 සමාන වෙන්නේ පුතේ f l 2 බෙදීම l 1 වර්ගමූල. ඉතින් මෙතන f ධන 2 බෙදීම f ඍණ 2 සමාන වෙනවා. f ධන 2 බෙදීම f ඍණ 2 සමාන වෙනවා පුතේ. l2 කියන්නේ මේක 145 බෙදීම මෙතන පුතේ 143ට. ඉතින් ඔක ඔය විදිහට ගන්න. මේක මේ පැත්තට කළ සුළු කරන්න. 143යි f ධන 2 වැඩි කිරීම 143 සමාන වෙනවා. මෙයා මේ පැත්තට ගේන පුතේ 145යි f ඍණ 2 වැඩි කිරීම 145යි. ඉතින් මේක සුළු කරන්න. මේ 143 මේ පැත්තට ගේන්න. 145 143 අඩු කරාම 2යි f සමාන මෙයා මේ පැත්තට ගේන්න. 2 වාරයක් 143 ධන 2 වාරයක් 145. දෙකට 2 කැපිලා ගිහිල්ලා f සමානයි පුතේ 288යි හර්ට්ස්. එන සරසුල සංඛ්‍යාතය වෙන්නේ හර්ට්ස් 288යි. හර්ට්ස් 288යි. හරි ප්‍රශ්න අංක 86 සඳහා ওই ටික සටහන් කරගන්න මම සිංහලෙන් විවරණයක් දෙනවා. වීඩියෝ එක නතර කරලා ඔක්කොම ටික හරියට සටහන් කරගන්න විවරණයක් සිංහලෙන් දෙනවා. හරිනේ පුතේ? ලියන්න පුතේ මේ විදියට. අවස්ථා දෙකේදීම නුගසුම් සංඛ්‍යාතය හර්ට්ස් 2ක් වීම සඳහා තන්තුවේ සංඛ්‍යාතය f ඍණ 2යි හර්ට්ස් හෝ f ධන 2යි හර්ට්ස් විය යුතුය. f ඍණ 2යි හර්ට්ස් හෝ f ධන 2යි හර්ට්ස් විය යුතුය. 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 ධ්වනිමාන තන්තුවේ කම්පන දිග වැඩි වන විට ධ්වනිමාන තන්තුවේ කම්පන දිග වැඩි වන විට ධ්වනිමාන තන්තුවේ කම්පන දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වන නිසා
දෙවන අවස්ථාවේදී කම්පන සංඛ්‍යාතය අඩු අගයක් විය යුතුය. මේ සඳහා පළමු හා දෙවන අවස්ථා දෙකේදී කම්පන සංඛ්‍යාත පිළිවෙලින් F ඍණ 2 හා F ධන 2 විය යුතුය. F ඍණ 2 හා F ධන 2 විය යුතුය. හරිනේ. ඔතනින් එහාට එච්චරයි අතරින් සංඛ්‍යාත අනුපාත සමානුපාතික කරලා ගන්න එක පුතේ ලොකු දෙයක් නෙවෙයි. බලන්න මගේ දරුවෝ ප්‍රශ්නාංක 87. 87 වෙනි ප්‍රශ්නය. 87 වෙනි ප්‍රශ්නේ පුතේ. ස්කන්ධය සිම්පල් M සහ දිග L වන තන්තුවකට ස්කන්ධයේ CIM වන ස්කන්ධයක් ගැට ගහලා ආතතියක ලක් කරලා තියෙන ආකාරය රූපේ දීලා තියෙනවලු. ඔයගොල්ලෝ ගාන කියවන මම කියවන්න ඕනේ. සිරස් තන්තු කොටසේ දිග නොගිනිය හැකි තරම් කුඩයි කියලා දීලා තියෙනවා. අනෙක් තන්තු කොටස තිරස්ලු, කප්පියේ සුමටයිලු. තිරස් තන්තු කොටසේ තීරයක් ස්පන්දයක් ඇති කළ විට අනෙක් කෙලවරට යාමට ගතවන කාලය දීලා තන්තුවේ දිග අහන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ පුතේ. මෙතන තන්තු ස්කන්ධයේ M දිග L. හරිද පුතේ? මෙතන CIM ස්කන්ධයක් සහිත තන්තුවක් තමයි ගැට ගහලා තියෙන්නේ. ස්කන්ධයක් තමයි ගැට ගහලා තියෙන්නේ. මෙන්න මේ සිරස් තන්තු කොටසේ දිග නොගිනිය හැකිලු මෙන්න මේ ස්කන්ධය දීලා තියෙනවා. මෙතන තීරයක් ස්පන්දයක් ඇති කරාට පස්සේ තීරයක් තරංගේ වේගය v නම් v සමානයිනේ දුර බෙදීම කාලය. කාලය දීලා තියෙන පුතේ තත්පර 0.2යි කියන්නේ. අපෙන් අහන්නේ තන්තුවේ දිග. ඉතින් එළ හොයා ගන්න. තරංගයට අපි දානු තීරයක් තරංග වේගය v නම් v සමාන වෙනවා පුතේ t බෙදීම m ගේ වර්ගමූල. t කියන්නේ තන්තුවේ ආතතිය, m කියන්නේ ඒකේදී ස්කන්ධය. වේගය ලියන්න පුළුවන් දුර බෙදීම කාලය කියලා. වේගය කියලා කියන්නේ පුතේ දුර බෙදීම කාලයනේ. දිග L කාලයෙන් බෙදුවා. t කියන්නේ තන්තුවේ ආතතිය. ඉතින් මෙතන CIMG නේ. මෙතන ආතතිය වෙන්නේ CIMG. CIMG තමයි තන්තුවේ ආතතිය. එක බෙදුන M. M කියලා කියන්නේ මෙයාගේ ඒකේ දිගක ස්කන්ධය. අපිට මුළු ස්කන්ධය දීලා තියෙන්නේ. මුළු ස්කන්ධේ මුළු දිගෙන් බෙදන්න ඕන. මුළු ස්කන්ධේ මුළු දිගෙන් බෙදන්න ඕන. කොහොම තමයි අපිට ලැබෙන්නේ පුතේ. එතකොට මේ සිම්පල් M ට සිම්පල් M කැපෙනවා. දෙපැත්තෙන් වර්ගමූල ගන්න. එතකොට එනවා L වර්ග බෙදීම T වර්ග සමානයි පුතේ. මේ M ට M කැපෙනවා. මෙතන 10යි නේ. මෙතන 10 3යි. 100 10න් වැඩි කරමු 10යි. මේ L තුත් උඩට යනවා. හරි. එක L එකට එක L එකක් කැපෙනවා. L සමානයි 10 3 වැඩි කිරීම t 0.2යි 0.2 වර්ග L සමානයි මෙතන 0.4යි L සමාන වෙන්නේ පුතේ මීටර් 40යි දිග වෙන්නේ පුතේ මීටර් 40යි නිවැරදි පිළිතුර තුන්වන පිළිතුර මේක දඩස් කාලා හදා ගන්න අමාරු එකක් නෙවෙයි 87 හදා ගන්න පුතේ ඉක්මන් කරන්න වීඩියෝ එක නතර කරලා හදා ගන්න පුතේ බලන්න ප්‍රශ්නාංක 88 88 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ 88 වෙනි ප්‍රශ්නය දිග මීටර එකක් වන ධ්වනිමාන තන්තුවක මැදින් පෙළීමෙන් එක් පුඩුවක් සහිතව තීරයක් ලෙස කම්පණය වීමට සලස්වනු ලැබේ. පොඩක් ඉන්න පුතේ. මේ ධ්වනිමාන තන්තුවේ මේ දෙන්න අතර පරතරය 1 මීටර කියලා දීලා තියෙනවා. මේක පුතේ මැදින් පෙළනවා කියන්නේ මෙයා මෙහෙට ඇදලා අරගෙන අතාරිනවා. මේ හරිමෙද මෙහෙට ඇදලා අතෑරියට පස්සේ පුතේ මෙන්න මෙයා මේ විදිහට සිරස්ස කම්පණය වෙනවා. එතකොට තීරක තරංගය පතන තරංගය පරාවර්තන තරංගය ස්ථාපන වෙලා එතන නිර්මාණය වෙන පුතේ ස්ථාවර තරංගයක්. එතකොට මෙතන පුතේ මෙන්න මේ විදිහට ස්ථාවර තරංගයක් නිර්මාණය වෙනවා. ස්ථාවර තරංගයක් පුතේ නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ අතර පරතරය වෙන්නේ පුතේ මීටර් 1යි. ඔය අතර පරතරය වෙන්නේ පුතේ මීටර් 1යි. ඔය අතර පරතරය වෙන්නේ පුතේ මීටර් 1යි. අපිට කියනවා මේ චලිතයට මේ කම්බිය සරලානුවාදී චලිතයක යෙදෙනවනේ. ඒතර මෙන්න මේ ලක්ෂ්‍ය පුතේ සරලානුවාදී චලිතය යෙදෙනවා. මෙන්න මෙච්චර විස්තරයක් සහිත ලෙස දෝලණය වෙනවා. සරලානුවාදී චලිතයට අදාළ සමීකරණ දෙලා තියෙන පුතේ A සමානයි 16යි 5 වර්ග වැඩි කිරීම 10 4යි x මගින් දීලා තියනවලු. සියලුම සංකේත සුපුරුදු පරිදි වේ කම්පන සංඛ්‍යාතය වන්නේ. කම්පන සංඛ්‍යාතය වන්නේ. පුතේ මේ මොකක්ද? විස්ථාපනය x
කරණය A මේක පුතේ ඍණ වෙන්න ඕන. මෙතන චූටි අඩුපාඩුවක් තියෙනවා පුතේ මේ පොඩි වැරද්දක් තියෙනවා ඍණ. ඒ සමානයි ඍණ 16 වර්ග වැඩි කිරීම 14 x මගින් තමයි ලැබෙන්නේ. ඒ සමානයි ඍණ 16 වර්ග වැඩි කිරීම 14 මගින් තමයි ලැබෙන්නේ පුතේ. ඍණ 16 වර්ග වැඩි කිරීම 14 මගින් ලැබෙන්නේ. තේරුණා නේද? ඍණ 16 වර්ග වැඩි කිරීම 14 x මගින් ලැබෙන්නේ. ඍණ වෙනවා. එතකොට මේක පුතේ හරියට a සමානයි ඍණ ඔමේගා වර්ග x වගේ නේද? මේක පුතේ a සමානයි ඍණ ඔමේගා වර්ග x වගේ සමීකරණයක්. a සමානයි ඍණ ඔමේගා වර්ග x වගේ සමීකරණයක්. ඉතින් මෙතන පුතේ ඔමේගා වර්ග සමාන වෙනවා 16යි ෆයි වර්ග වැඩි කිරීම 14x මේ සරල අනුවර්තී චලිතයේ සාධාරණ සමීකරණය. එතන ඍණ එන්න ඕනේ. සමානයි ඍණ 16යි ෆයි වර්ග වැඩි කිරීම 14x. ඍණ එන්න ඕනේ. ඒතර ඔමේගා වර්ග කියන්නේ මේක. එහෙනම් ඔමේගා සමානයි කවුද? 4යි ෆයි වැඩි කිරීම 10 2යි x. ඔමේගා දන්නවනම් ඔමේගා සමානයි 2ෆයි f නිසා. එතකොට ඔමේගා වෙනකොට 2ෆයි f සමානයි 4යි ෆයි වැඩි කිරීම 10 2යි. මෙතන x නෑ. මෙතන x එකක් නෑ හොඳයි. මෙතන ඔමේගා මෙතන x එකක් නෑ. ඔමේගා වර්ග කියන්නේ මේක. එතකොට f සමානයි පුතේ 2යි ෆයි මේක 2යි. 2 වැඩි කිරීම 10 2යි කියලා කියන්නේ හර්ට්ස් 200යි. එහෙනම් එයාගේ කම්පන සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 200යි. කම්පන සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 200යි. එහෙනම් ප්‍රශ්නාංක 88 සඳහා වීඩියෝ එක නතර කරලා ඔය ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න. හරි ලබා ගන්නකො ඉස්සෙල්ලා 88 සඳහා ප්‍රශ්නට පිළිතුරු. මේ ගමම්ම මම ප්‍රශ්නාංක 89ටත් උත්තර දෙනවා පුතේ. 89 කියන්නේ ඉහත 88 ගැටලුවේ සඳහන් කම්පනයේ ඇතිවන තීරයක් තරංග වේගය වන්නේ. 88 ගැටලුවේ සඳහන් කම්පනයේ ඇතිවන තීරයක් තරංග වේගය. ඉතින් පුතේ සංඛ්‍යාතය දන්නවනම් අපිට දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා. ඉස්සලා ලැම්ඩා හොයාගන්න. මේ දුර ලැම්ඩා බෙදීම 2යි. ලැම්ඩා බෙදීම 2 සමාන 1යි. ලැම්ඩා බෙදීම 2 සමාන 1යි නම් පුතේ ලැම්ඩා සමානයි 2යි මීටර. මේවා හිතෙන් ගන්න. ලැම්ඩා දන්නවනම් අපිට මේක දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා සමීකරණය. v සමානයි සංඛ්‍යාතයේ 200යි. 200 වාරයක් ලැම්ඩා මීටර 2යි. ඒතර v සමාන වෙනවා කාටද පුතේ? මීටර 400ට. වේගය සමාන වෙන්නේ පුතේ මීටර කීයද? වේගය සමාන වෙන්නේ පුතේ මීටර 400යි. ඔන්න පුතේ v සමාන වෙනවා මීටර 400යි. ඔක හදා ගන්න. මීටර නෙවෙයි පුතේ ms ශ්‍රේණි එක. මීටර නෙවෙයි වැරදුනා මට. ms ශ්‍රේණි එක 400යි. ms ශ්‍රේණි එක පිළිතුර 1. ප්‍රශ්නාංක 90ත් මේකේ 90 ඊටාම ලස්සන ප්‍රශ්නයක් පුතේ මේ. ප්‍රශ්නාංක 90 කරන්න කලින් අනිවාර්යෙන් ධ්වනිමානය සම්බන්ධ සිද්ධාන්ත දැනගෙනම තියෙනවා. ඔබට මතකද පුතේ? ධ්වනිමානයක් සරසුලක් සමග සුසර කරන්නේ කොහොමද කියලා. ඔබ ඒක දන්නේ නැත්නම් අනිවාර්යෙන් ධ්වනිමාන ප්‍රැක්ටිකල් එක බලලා එන්නම වෙනවා. අනිවාර්යයෙන්ම පුතේ ධ්වනිමානයේ ප්‍රැක්ටිකල් එක බලලම එන්න. ධ්වනිමානයේ ප්‍රැක්ටිකල් එක බලලා ආවට පස්සේ ධ්වනිමාන ප්‍රැක්ටිකල් එක බලලා ආවට පස්සේ පුතේ ධ්වනිමාන ප්‍රැක්ටිකල් එක බලලා ආවට පස්සේ ඔයාට මේ අර කඩදාසි ආරෝකයක් තිබිලා කඩදාසි ආරෝකය විසි වෙනවා. විසි වෙන්නේ මොන අවස්ථාවේද? අනුනාද වෙනකොට. අන්න ඒව පුතේ දැනගෙන තියෙන්න ඕන. ප්‍රශ්නාංක 90 ඉහත 88 ගැටලුවේ සඳහන් කඩදාස් කම්බියේ මැද කඩදාසි ආරෝක කැබැල්ලක් තබා ඇතනම් එය ඉවතට විසි වී යන විට ඕ ලක්ෂ්‍ය විස්ථාපනය හලා තියෙනවා. පුතේ අපි හිතමු මේ හරි මැද කඩදාසි ආරෝක කැබැල්ලක් තිබුණා කියලා. ස්කන්ධයේ සිම්පල් එම් වෙච්ච කඩදාසි ආරෝක කැබැල්ලක්. අනිවාර්යෙන් පුතේ මෙයා චලිත වෙන්නේ මේ අංශුව සරල අනුවර්තී චලිතයක යෙදෙනකොට මේ සරල අනුවර්තී චලිතයේ කිසියම් මොහොතක වේගය x නම් අපි පුතේ මෙතන විස්ථාපන x කියලා. අපි ඔන්න පුතේ මේ කඩදාසි ආරෝක කැබැල්ල මේ පුතේ කඩදාසි ආරෝක කැබැල්ල මේක තුල දාලා තියෙන. හරි. අපි හිතමු කඩදාසි ආරෝක කැබැල්ල ස්කන්ධ m කියලා. අංශුව මෙහෙම සරල අනුවර්තී තන්තුව මෙහෙම සරල අනුවර්තී චලිතයක තමයි යෙදෙන්නේ.
මේ ආකාරයේ සරල අනුවර්තීය චලිතයක තමයි පුතේ යෙදෙන්නේ. ඒ සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට මේ සරල අනුවර්තීය චලිතයක යෙදෙන්නේ. ඒ සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට විස්ථාපන x වෙනකොට ත්වරණය a කියලා ගමුකෝ. ත්වරණය දන්නවා නම් මෙන්න සමීකරණය a සමානයි මේක වාරයක් x. කිසියම් මොහොතක ත්වරණය දන්නවා නම් විස්ථාපනය හොයාගන්න පුළුවන් නේ. අපෙන් අහන්නේ මොන මොහොතේද? කඩදාසි ආරෝහක කැබැල්ල මෙන්න මේ කඩදාසි ආරෝහක කැබැල්ල ඉවතට විසි වෙලා යන අවස්ථාවේදී විස්ථාපන. හරිද පුතේ? පුතේ මෙන්න මේ කඩදාසි ආරෝහක කැබැල්ල පුතේ මේ කඩදාසි ආරෝහක කැබැල්ල ඉවතට විසි වෙලා යන අවස්ථාවේදී කඩදාසි ආරෝහක කැබැල්ල ඉවතට විසි වෙලා යන අවස්ථාවේදී ත්වරණය හොයාගත්තා නම් අන්න ඒ විස්ථාපනය හොයාගන්න පුළුවන්. අන්න එහෙනම් මේ මොහොතේ ත්වරණය හොයාගන්න මෙන්න මෙහෙමයි. මෙයා මත ක්‍රියාත්මක වෙන බල කඩදාසි ආරෝහක කැබැල්ල මත ක්‍රියාත්මක වෙනව බර mg සහ තන්තුව මගින් ඇති කරන අභිලම් ප්‍රතික්‍රියාව කැපිටල් R. ඔකනේ බලසටහන. ඔක තමයි යා මත ක්‍රියාත්මක වෙන බලසටහන කඩදාසි ආරෝහක කැබැල්ල මත. ඉතින් ත්වරණය හොයාගන්න ත්වරණය එනම් මෙන්න මේ මොහොතේදී සිම්පල් m කඩදාසි ආරෝහක කැබැල්ලට ඉහළට දාන්න පුළුවන් පුතේ F සමාන ma කියන සමීකරණය. ඉහළට බලය R අභිලම් ප්‍රතික්‍රියාව පහළට බලය mg. R ඍණ mg සමාන වෙනවා පුතේ ma ට. R ඍණ mg සමාන වෙනවා පුතේ ma ට. පුතේ මේ කඩදාසි ආරෝහක කැබැල්ල ඉවතට විසි වෙන්නේ මොකක් වෙනකොටද? අභිලම් ප්‍රතික්‍රියාව බිඳුව වෙනකොට. දැන් මෙහෙම ත්වරණය වෙනකොට පුතේ මෙහෙම විසි වෙන්නේ මොකෝ? විසි වෙනකොට ස්පර්ශය නැති වෙනවා. දැන් මගේ අත්ලෙන් මෙහා විසි වෙනවා කියන්නේ ස්පර්ශය නැති වෙනවා. නේද? ස්පර්ශය නැති වෙනවා කියන අභිලම් ප්‍රතික්‍රියාව බිඳුවයි කියන එක. එහෙනම් ආරෝහකය ඉවතට විසි වෙන විට පුතේ ආරෝහකයේ විසි වෙනකොට අනිවාර්යෙන් අභිලම් ප්‍රතික්‍රියාව R සමානයි බිඳුව වෙනවා. ආරෝහකයේ විසි වෙනවා කියලා කියනකොටම පුතේ අනිවාර්යෙන්ම මෙතන R සමානයි බිඳුව වෙනවා. R සමානයි බිඳුවයි නම් ඍණ mg සමානයි ma. එහෙනම් a සමානයි කවුද පුතේ? mm කැපිලා ගිහිල්ලා ඍණ g වෙනවා. අන්න එහෙනම් කඩදාසි ආරෝහක කැබැල්ල ඉවතට විසි වෙලා යන අවස්ථාවේදී ත්වරණය සමානයි කාටද පුතේ? ඍණ g. ත්වරණය ඍණ g නම් එම නිසා අපිට දාන්න පුළුවන් a සමානයි ඍණ අපේ සමීකරණේ 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 4යි x අණුව නේ? ඒක අණුව. ඒ කියන්නේ ඍණ g සමානයි ඍණ 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 4යි x වෙනවා. අන්න එතකොට පුතේ මට කියන විස්ථාපන x සමාන වෙන්නේ කාටද? g කියන්නේ 10. ඍණ කැපෙනවා. 10කට 10ක් කැපෙනවා. එක බෙදීම 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 3යි මීටර. මේ කියන්නේ පුතේ මීටර වලින් මිලිමීටර වලින් ගත්තොත් 10 ඍණ 3 කැපිලා ගිහිල්ලා 1 යට 16යි ෆයි වර්ග එනවා පුතේ මොනවෙන්ද? මිලිමීටර වලින්. එක බෙදීම 16යි ෆයි වර්ග ඔන්න පුතේ අපිට ලැබෙනවා මිලිමීටර වලින්. එක බෙදීම 16යි ෆයි වර්ග මිලිමීටර වලින් ලැබෙනවා. එක බෙදීම 16යි ෆයි වර්ග. එයි මෙතන 10 3 උඩට ගියාම 10 ඍණ 3යිනේ මීටරනේ. මීටර මිලිමීටර කරන්න පුළුවන්. එක බෙදීම 16යි ෆයි වර්ග කියලා. එක බෙදීම 16යි ෆයි වර්ග කියන පිළිතුර 5. දැන් පුතේ වීඩියෝ එක නතර කරන්න දරුවෝ නතර කළා පිටිපස්සට ගිහලා තව සැරයක් බලාගෙන ඉන්න හොඳට. වීඩියෝ එක නතර කළ පුතේ තව සැරයක් බලාගෙන ඉන්න. හරි අපි දැන් ලස්සනට විවරණ ලියමු. ඉස්සලා ඇඳ ගන්න මේ රූපේ අඳින්න විතරයි වෙන කිසිවක් ලියන්න එපා. වීඩියෝ එක නතර කළ පුතේ මේ රූපේ අඳින්න. වීඩියෝ එක නතර කළ මේ රූපේ අඳින්න වෙන කිසිවක් ලියන්න එපා. අඳින්න විතරයි හොඳයි. ඉක්මන් කරන්න පුතේ. හරි ලියන්න පුතේ මෙහෙම. ලියන්න මෙහෙම. ස්කන්ධය m වූ ස්කන්ධය සිම්පල් m වූ
ස්කන්ධයේ සිම්පල් එමු. කඩදාසි ආරෝහකයක්. කඩදාසි ආරෝහකයක්. කඩදාසි ආරෝහකයක්. කඩදාසි ආරෝහකයක්. කඩදාසි ආරෝහකයක්. ධ්වනිමාන තන්තුවේ හරිමැද තබා කම්පණය වන විට විස්ථාපනය x වන මොහොතේදී ත්වරණයේ සිම්පල් a නම් කියලා පුතේ ඔය ඔක්කොම ටික සටහන් කරගන්න ඉක්මන් කරන්න. ඔක්කොම සටහන්. උතර තේරෙන පුතේ ආරෝකයේ විසි වෙන විට අභිලම් ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. හරිනේ. හරි චූටි තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. දැන් ඔය ටික ලියවනේ වීඩියෝ එකට අතර. යන්න. ආරෝහකයේ විසිවන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව ශූන්‍ය වන විටයි. රයිට්. ඔකත් එක්තරා ගැටලු ක්‍රමයක්, ගැටලු ආකෘතියක්. ඉතින් ඔය පුළුවන් වෙන්න ඕන පුතාලට. ප්‍රශ්නාංක 91 තියෙන පුතේ එකත් හරි සරල ප්‍රශ්නයක්. මාන සමානයි සර්ව සමාන සහිත ඝනත්ව d1 d2 වන මම මෙතන රූපයන් දෙන්නේ රූපය ඔබේ තියෙන නිසා ඝනත්ව දීලා තියෙන පුතේ pH ආකාර දෙකකට එකම සංඛ්‍යාතයේ කම්පණය වේ. ඒ දෙන කම්පණය වෙන සංඛ්‍යාත සමානයි. d1 බෙදීම d2 අනුපාත සමාන වන්නේ. තඳු දෙකේම ආතේ සමාන වෙනවා. පුතේ දිගවලුත් සමානයිනේ. දැන් සර්ව සමාන කියනකොට දිගත් සමානයි තඳු දෙකේ හරස්කඩ වර්ගඵලත් සමානයි. ඝනත්වයත් එක්ක මේ කම්පන සංඛ්‍යාතයක් සම්බන්ධ වෙන්නේ කොහොමද පුතේ? කිසියම් කම්පන මෙතන පුඩු ගන්න වෙනස්. පුඩු ගන්නත් එක්ක සම්බන්ධ වෙන්නේ x බෙදීම 2l. f සමානයි x බෙදීම 2l වර්ගමූල t බෙදීමෙන් වෙනකොට පුතේ a රෝගුණිතය. ඔහොම නේද? පුතේ මෙයා නියතයි. දෙක නියතයි l නියතයි. තන්ත්‍රයේ ආතතියත් නියතයි මෙයත් නියතයි. එන සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා පුතේ x බෙදීම රෝගේ වර්ගමූලට. හරි සරලයි. x බෙදීම රෝගේ වර්ගමූලය. ඝනත්ව අතර අනුපාතය අනුපාතය නම් දෙපසම වර්ග කරනවා. ඝනත්ව අතර අනුපාතය මේක රෝ සමානුපාතික වෙන වර්ග කරත් 1යට f වර්ග. රෝ සමානුපාතික වෙන පුතේ 1යට f වර්ග. නෑ වැරදුනා. මේ ඔක්කොම නියතයි පුතේ. සෝරි මට වැරදුනා මේක හදද්දි. මේක සංඛ්‍යාතයත් නියතයි පුතේ. සංඛ්‍යාතයත් නියතයි. එහෙනම් x බෙදීම රෝගේ වර්ගමූල තමයි නියත වෙන්නේ. එහෙනම් x බෙදීම රෝගේ වර්ගමූලගේ නියතයි පුතේ. එහෙනම් ඝනත්වයේ සමානුපාතිකයි x වර්ගයට. ඝනත්වයේ සමානුපාතිකයි පුතේ x වර්ගයට. නේ? එහෙනම් d1 බෙදීම d2 අනුපාතය සමාන වේ. d1 බෙදීම d2 අනුපාතය. පළවෙනි එකේ පුඩු ගන්න 1යි, දෙවෙනි එකේ පුඩු ගන්න 2යි. 3යි. 3 වර්ග 9යි. එහෙනම් මෙතන පුතේ කවුද? 9න් 1යි. ඝනත්ව අතර අනුපාතය වෙන්නේ පුතේ. 9න් 1යි. නිවැරදි පිළිතුර වෙන්නේ. පළවෙනි පිළිතුර. ඝනත්ව අතර අනුපාතය වෙන්නේ පුතේ 9න් 1යි. නිවැරදි මට වැරදුනා. දැන් දෙන්නගේම සංඛ්‍යාත සමානයි, දිග සමානයි, අත සමානයි, වර්ගඵල සමානයි. එහෙනම් x බෙදීම ඝනත්වයේ වර්ගමූල නියතයි. දෙපැත්තේ වර්ග කරොත් x වර්ග සමානුපාතික වෙනකොට ඝනත්වයේ සමානුපාතිකයි x වර්ග. පළවෙනි පුඩුවට වඩා පළවෙනි එකට වඩා දෙවෙනි පුඩුව තුන්වෙනි එකේ වැඩි. එහෙනම් ඝනත්වයේ තුන්වෙනි එකේ වැඩි. d1 බෙදීම d2 වෙන්නේ 9න් 1යි පිළිතුර 1යි. වීඩියෝ එක නතර කරලා හදා ගන්න පුතේ. බලන්න ප්‍රශ්නාංක 92. ප්‍රශ්නාංක 92 බලන්න පුතේ. ප්‍රශ්නාංක 92. ඇදි තන්තුවක ඇතිවන තීරයක් තරංගවල කම්පනවල මූලිකයේ සංඛ්‍යාතය හර්ට්ස් 200යි. ආතතියක ලක් වෙච්ච තන්තුවක ඇතිවන තීරයක් කම්පනවල මූලික ස්වරයේ සංඛ්‍යාතය දීලා තියෙනවා. මෙම ආතතියයි දිගයි වෙනස් කරන්නේ නැතුව. දිගයි වෙනස් කරන්නේ නැතුව ඒකක දිගක ස්කන්ධය හරි අඩක් වූ තන්තුවක් ඒ වෙනුවට භාවිත කළොත් මූලික ස්වරයේ සංඛ්‍යාතය. ඉතින් මූලික ස්වරයේ සංඛ්‍යාතය f සමානයි 1 බෙදීම 2l වර්ගමූල t බෙදීමෙන්නේ මොනවද නියත වෙන්නේ? ආතතිය වෙනස් කරන්නෙත් නෑලු, දිග වෙනස් කරන්නෙත් නෑලු. වෙනස් කරන්නෙත් නෑලු. ඒකීය දිගක ස්කන්ධය හරි අඩක් වෙච්ච තන්තුවක් භාවිත කරනවා. මෙයා දෙගුණෙන් අඩු කරනවා. මෙයා දෙගුණෙන් අඩු කරනකොට මෙයා වැඩි වෙන්නේ පුතේ මූල දෙක ගුණිකේ. මූල දෙක ගුණික වැඩි වෙනවා. එම නිසා නව සංඛ්‍යාතය. මුල් සංඛ්‍යාතය 200යි. 200 වැඩි කරන්න මූල දෙකේ. ඒ 200 වැඩි කරන 1.4 1.4 1.4 වැඩි කළොත් කීයක් වෙනවද පුතේ?
280යි. නේ? පැසම 4යි ගත්තොත්. මෙතන පුතේ 282යි. ඉතින් හරි. අමාරු සුළු කිරීමන්නේ 282යි කියන්නේ නිවැරදි පිළිතුර වෙන්න පුතේ. නිවැරදි පිළිතුර වෙන්න පුතේ. තුන්වන පිළිතුර. හරි ඔක හදාගන්න. ඔක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. වීඩියෝ එක නතර කරලා හදාගන්න පුතේ. බලන්න ප්‍රශ්න අංක 93. 93 වෙනි ප්‍රශ්න බලන්න. ස්ථාවර තරංග ඇතිවීම පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ස්ථාවර තරංග ඇතිවීම පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ සලකා බලනලු. එකම දිශාවේ ගමන් කරන සංඛ්‍යාත වලින් යුතු ප්‍රගමන තරංග දෙකක් මගින් ස්ථාවර තරංග ඇතිවිය හැකිය. පුතේ එකම දිශාවට ගමන් කරන තරංග වලින් ස්ථාවර තරංග ඇති වෙන්න පුළුවන්ද? පුතේ එකම දිශාවට ගමන් කරන තරංග දෙකක දැන් තරංග දෙකක වේග අසමානයි. වේග සමානයි. එකම මාධ්‍යයේ ගමන් කරන තරංග දෙකක වේග සමානයි. එහෙනම් ඒ කවදාවත් එකම දිශාවකට ගමන් කරන එකක් ඉස්සරහින් එකක් පිටිපස්සෙන් එනවා නම් ඒ තරංග දෙක හමු වෙන්නේ නැහැ. තරංග අධිස්ථාපනය වෙන්න ඕන. එහෙනම් මේ එකම දිශාවට ගමන් කරොත් ඒ තරංග දෙක හමු වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඒ තරංග දෙක හමු වෙන්නේ නැත්නම් එතන අධිස්ථාපනය වෙන්නේ නැහැ. එන ස්ථාවර තරංග ඇති වෙන්නේ නැහැ. ඒ හරියි. ඒ වැරදි පුතේ. ප්‍රතිවිරුද්ධ දිශාවේ ගමන් කරන සමාන සංඛ්‍යාත වලින් යුතු ප්‍රගමන තරංග දෙකක් මගින් ස්ථාවර තරංග ඇතිවිය හැකිය. සංඛ්‍යාත සමානයි නම් අපි දන්න පුතේ එකම මාධ්‍යය නෙමේ ගමන් කරන්නේ. දැන් ස්ථාවර තරංග ඇති වෙන එකම මාධ්‍යය. සංඛ්‍යාත සමානයි, වේගත් සමානයි. එකම මාධ්‍ය වෙනකොට වේගත් සමානයි. v සමානයි. f සමානයි නම් v සමාන f ලැම්ඩා නු ලැම්ඩාත් සමානයි. ඒතකොට තරංග දෙක සර්ව සමයි. අන්න ඒ දෙකෙන් පුතේ ස්ථාවර තරංග ඇති වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර තරංග ඇති වෙන්න පුළුවන්. C කියන්නේ පුතේ ප්‍රගමන අඛණ්ඩ ප්‍රගමන තරංගයක් ආ එම තරංගයේ මායිමක් මගින් පරාවර්තනය වෙන තරංග මගින් ස්ථාවර තරංග ඇති විය හැකියි. හරි. බීත් සත්‍යය පුතේ සිත් සත්‍යය පිළිතුර 4. පිළිතුර වෙන පුතේ 4 වෙන පිළිතුර. ඒකට ඉතින් ලොකු විවරණයක් සිංහලෙන් දෙන්නේ නැහැ. කියලා දීපු දේවල් වලින් පොඩ්ඩක් සටහන් කරගන්න පිළිතුර පුතේ 4. බලන්න ප්‍රශ්නාංක 94. බලමු පුතේ ප්‍රශ්නාංක 94. බලමු පුතේ ප්‍රශ්නාංක 94. 94 කියන්නේ පහත සඳහන් කවර වෙනස්කමක් මගින් කම්පණය වන තන්තුවක ස්වාභාවික සංඛ්‍යාතයේ දෙගුණ කෙරේද? කම්පණය වන තන්තුවක පුතේ ස්වාභාවික කම්පන සංඛ්‍යාතයේ දෙගුණ කරන්නේ කවුරු මගින්ද කියලා අහලා තියෙනවා. එතකොට 95 වෙනි ප්‍රශ්නේ කම්පන සංඛ්‍යාතය මූලික කම්පන සංඛ්‍යාතයක්. මූලික නැත්තම් කිසියම් කම්පන සංඛ්‍යාතයක්. කිසියම් කම්පන සංඛ්‍යාතයක් වෙන්නේ x බෙදීම 2l වර්ගමූල t බෙදීම m කියන්නේ ඒකීය දිගක ස්කන්ධය නේද පුතේ? ආතතිය දෙගුණ කිරීම. දැන් මෙයා සංඛ්‍යාතය 4 ගුණයකින් වැඩි කරනවා. එහෙනම් ආතතිය දෙගුණ වැඩි කරලා හරියන්නේ නැහැ. දෙගුණේ වැඩි කරොත් දෙකේ වර්ගමූලෙන් නෙමෙයි මූල දෙකෙන් වැඩි වෙන්නේ. මෙයා 4 ගුණයකින් වැඩි කරොත් හරි. දිග දෙගුණ කිරීම. දිග දෙගුණ කරොත් මෙයා දෙගුණෙන් අඩු වෙනවා. ආතතිය 8ක් දක්වා අඩු කරු වැරදි. ආතතිය 4 ගුණයක් දක්වා වැඩි කිරීම හරිනේ. මෙයා 4 ගුණයකින් වැඩි කරනකොට මෙයා පුතේ මෙතන 4 නෙවෙයි පුතේ මෙතන දෙගුණයක්. සංඛ්‍යාතයේ දෙගුණ කරන්නම් මෙයා 4 ගුණයකින් වැඩි කරන්න ඕන. නිවැරදි පිළිතුර වෙන්න පුතේ 4 වෙන පිළිතුර. දැන් දිග දෙගුණෙන් අඩු කරොත් මෙයා දෙගුණෙන් වැඩි වෙනවා. ඒකීය දිග ස්කන්ධය 4 ගුණයකින් අඩු කරොත් මෙයා දෙගුණෙන් වැඩි වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුර. ඔය පුතේ ප්‍රශ්නාංක 94 සඳහා වන පිළිතුර. අපි දැන් බලමු පුතේ ප්‍රශ්නාංක 95. ප්‍රශ්නාංක 95. ඔක ලියා ගන්න පුතේ. ඔකේ ලොකු දෙයක් නෑ 95 බලන්න පුතේ. මෙතන රූපයේ පෙන්වලා තියෙන වානේ කම්බි දෙකේ අරයන් දීලා තියෙනවා. එකක් 0.5යි අනිත් එක 1යි. එන ඔයාලට පේන්න ඕන පළවෙනි එකේ අරයට වඩා දෙවෙනි එකේ අරය පුතේ දෙගුණයකින් වැඩි. ඒ වායේ මූලික සංඛ්‍යාත දීලා තියෙන පුතේ පිළිවෙලින් f1 සහ f2 කියලා. කම්බි දෙකටම සමාන ආතතිය යොදා ඇතනම් කම්බි දෙකේම ආතති සමානයිලු. මූලික කම්පන සංඛ්‍යාතනේ මූලික කම්පන සංඛ්‍යාතේ වල පුතේ පුඩු ගන්න 1යි. එතකොට මේ x කියන්නේ 1යි. අපෙන් අහන්නේ ඒව අතර සම්බන්ධ ඒත් පුතේ මූලික සංඛ්‍යාත නිසා අපි දන්නවා f සමානයි x බෙදීම 2l x ඕනේ මූලිකය නිසා 1 කියලා ගන්නවා. 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම m කියන්නේ පුතේ ඒරෝ ගුණිතය. දැන් මොකද අරයන්නේ ගන්නේ නේ? එතකොට පුතේ අරයන් මෙතන මේ වානේ කම්බි දෙකක් නේ. වානේ කියනකොටම ද්‍රව්‍ය වර්ගත් සමානයි පුතේ. වානේ කම්බි දෙකක් කියන ද්‍රව්‍ය වර්ගත් සමානයි.
එහෙනම් ඔයාලට තේරෙන්න ඕන සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා. මෙයත් නියතයි මෙයත් නියතයි. දිගවල් සමානයි. ආතතිත් සමානයි පුතේ. එහෙනම් එකයට වර්ගඵලය කියලා කියන්නේ පුතේ 5r වර්ගයේ වර්ගමූලයට සමානුපාතිකයි. එහෙනම් වර්ගඵලය ගන්න පුළුවන් පුතේ 5a වර්ගයේ වර්ගමූලයට සමානුපාතිකයි. එහෙනම් එයා සමානුපාතික වෙන පුතේ එකයට අරයට. මොකද a වර්ගයේ වර්ගමූල අරය. පළවෙනි එකට වඩා දෙවෙනි එකේ අරය පුතේ දෙගුණ එකේ වැඩි නිසා අනිවාර්යයෙන්ම සංඛ්‍යාතයේ දෙගුණ එකකින් අඩුයි. දෙවෙනි එකේ සංඛ්‍යාත f2 සමාන වෙනවා පළවෙනි එකේ සංඛ්‍යාත f1. f1 බෙදීම 2. එහෙනම් f1 සමානයි f1 සමානයි පුතේ 2යි f2. එතන මෙතනින් එන්නේ f1 සමානයි 2යි f2 කියලා. නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ 4 වන පිළිතුරයි. නිවැරදි පිළිතුර වෙන්නේ f1 සමානයි 2යි f2 වෙන්නේ පුතේ. නිවැරදි පිළිතුර වෙන්නේ 4 වන පිළිතුර. ඔක හදාගන්න බඩස් කාලා. ප්‍රශ්න අංක 96ට උත්තර දෙන්න දෙයක් නැහැ නේ පුතේ. අර තන්තුවක මැදින් V හැඩයට නම වේ කියන්නේ කඩදාසි ආරෝක්‍ය කැබැල්ලක්නේ. කම්පණයකට සරසුළු දැත්තක් කම්බිය එක් කෙලවරක් හා ස්පර්ශ කළ විට කඩදාසි කැබැල ඉවතට විසිවේ. මේ පැහැදිලි කරන සංසිද්ධිය වන්නේ ඒක කඩදාසි කැබැලි විසි වෙන්නේ පුතේ උපරිම විස්තාරිතව කම්පණය වෙනකොට ඒ සංසිද්ධියට අපි කියන්නේ අනුනාදය කියලා. එතකොට සරසුලේ කම්පන සංඛ්‍යාතය ඊට පස්සේ කම්බියේ කම්පන සංඛ්‍යාතයට සමාන වුණාම කම්බිය උපරිම විස්තාරිතව කම්පණය වෙනවා. උපරිම විස්තාරිතව කම්පණය වෙනකොට කඩදාසි ආරෝක්‍ය කැබැල්ල ඉවතට විසිරලා යනවා. ඒකට අපි කියන පුතේ අනුනාදය කියලා පිළිතුර 4. 96ට 4 පුතේ. බලන්න 97. 97 වෙනි ප්‍රශ්නේ. ඇදි කම්බියක් කියන්නේ ඇදි තන්තුවක්. ආතතියට ලක් කරපු තන්තුවක් පුතේ. එක් කෙලවරක් අසලින් පෙළෙන විට එක කෙලවරක් අසලින් පෙළෙන විට ලැබෙන මූලික සංඛ්‍යාතය දීලා තියෙනවා පුතේ. එකක මූලික සංඛ්‍යාතය දීලා තියෙනවා. දිග වෙනස් කරන්නේ නැතුව ආතතියයි විස්කම්භයයි 4 ගුණය බැගින් වැඩි කළ විට ලැබෙන මූලික සංඛ්‍යාතය. ඒතර ආතතියයි විස්කම්භය සම්බන්ධ වෙන අරේන්නේ. අරේ සම්බන්ධ වෙන වර්ගඵලය එන්නේ. එහෙනම් මෙතනත් පුතේ f සමානයි 1 බෙදීම 2 l වර්ගමූල t බෙදීම m. m කියන්නේ ඒරෝ. ඒරෝ කියලා කියන්නේ විස්කම්භය d නම් 5d බෙදීම 2 වර්ග වාරයක් ඝනත් ඒරෝ. ඔහොමනේ එන්නේ පුතේ. ආතතිය විස්කම්භය 4 ගුණික වැඩි කරන. දිග වෙනස් කරන්නේ නැලු පුතේ. දිග වෙනස් කරන්නේ නැලු. කම්බියේ එම කම්බිය නම් ඝනත්වයත් නියතයි. එහෙනම් f සමානුපාතික වෙන කාටද පුතේ? විස්කම්භයේ වර්ගමූල වෙනකොට එක d වාරයක් ආතතිය t. එහෙනම් ඕක ඔය විදිහට පුතේ ලියන්න පුළුවන්. ආතතිය විස්කම්භය දෙකම 4 ගුණික වැඩි කරනවා. ඉතින් මෙයා 4 ගුණික වැඩි කරනකොට මෙයා වැඩි වෙන්නේ 4 වර්ගමූල 2 ගුණයකින්. විස්කම්භය 4 ගුණික වැඩි කරනකොට මෙයා අඩු වෙන පුතේ 4 ගුණයකින්. එම නිසා නව සංඛ්‍යාතයේ කොච්චරක් වෙනවද? කලින් සංඛ්‍යාතයේ 10යි. 10 බෙදන්න 4යි. 14 බෙදුවට පස්සේ හර්ට්ස් 250යි. නව සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 250යි. පිළිතුර 1. සමා වෙන්න 4 නෙවෙයි 2කින් බෙදන්නේ. හර්ට්ස් 500. ඇයි පුතේ? 2කින් වැඩි වෙලා 4 ගුණින් අඩු වෙනවනේ. එතෙ මෙයා 4 ගුණික වැඩි වෙනකොට 4 වර්ගමූල මෙයා 2 ගුණින් වැඩි වෙනවා. මෙයා 4 ගුණික වැඩි වෙනවා මෙයා 4 ගුණික අඩු වෙනවා. එහෙනම් නව සංඛ්‍යාතය වෙන්නේ මුල් සංඛ්‍යාතයේ බෙදීම 2. මෙහෙම ලියන්න පුළුවන්. මුල් සංඛ්‍යාතයේ බෙදීම 2. මුල් සංඛ්‍යාතය 10යි 10 බෙදීම 2. මේක හදා ගන්න පුතේ. right. ඊට පස්සේ බලන්න පුතේ 98 වෙනි ප්‍රශ්නය. විදිහකට නතර කරලා හදා ගන්න. බලන්න පුතේ ප්‍රශ්න අංක 98. 98 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ 98 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යාතය 512යි හර්ට්ස් වෙච්ච සරසුලක් සමග ධ්වනිමාන කම්බියක් එකවර හැඬ වූ විට දැන් මෙතන තියෙන පුතේ සරසුලක්. ඒ සරසුලේ සංඛ්‍යාතය පුතේ 512යි හර්ට්ස්ලු. මෙයා සමග ධ්වනිමාන කම්බියක් එකවර හැඬ වූ විට මෙච්චර සංඛ්‍යාතයක නුගැසුම් ශ්‍රවණය කළාලු. කම්බිය ආතතිය වැඩි කරලා නැවත සරසුල සමග හැඬ වූ විට නුගැසුම් සංඛ්‍යාතය වැඩි විය. පළමු සංඛ්‍යාතය විය හැකියි. දැන් මම මේක මූලික සංඛ්‍යාතය කියලා ගන්න. මේක මූලික සංඛ්‍යාතයෙන් වෙන්න ඕනේ නෑ පුතේ හොඳේ. මෙතන ආතතිය කිසියම් ආතතියක් තියෙනවා. මෙතන මූලික සංඛ්‍යාතයේ කිසියම් අගයක් තියෙනවා. අපි දන්නවා මූලික සංඛ්‍යාතය වෙන්නේ 1 බෙදීම 2l වර්ගමූල t බෙදීම m. නැත්තම් කිසියම් කම්පන සංඛ්‍යාතයක් නම් x බෙදීම 2l. x කියන්නේ පුඩු ගන්න. එහෙමනේ. දැන් පුතේ මෙයයි එකවර හැඬුවාට පස්සේ නුගැසුම් සංඛ්‍යාතයේ 3ක් වෙන්න නම් මේ සංඛ්‍යාතය මෙයාට වඩා මෙයා 3ක් වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මෙයාට වඩා මෙතන 3ක් අඩු වෙන්න ඕන. කොච්චරද පුතේ? එහෙම වුණොත්
509 හර්ට්ස් වෙන්න ඕන. මේ දෙන්න පුතේ එකවර කම්පණය කරාම මෙයා සහ මෙයා පුතේ එකවර කම්පණය කරාම නුගසුම් සංඛ්‍යාතයේ 3ක් ඇහෙන්න නම් මේ සංඛ්‍යාත දෙක අතර පරතරය පුතේ හර්ට්ස් 3ක් වෙන්න ඕන. එතකොට මෙයාට වඩා මෙයා 3යි හර්ට්ස් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාට වඩා මෙයා 3යි හර්ට්ස් අඩු වෙන්න ඕනේ. එහෙනම් 515 හෝ 509. දැන් ඊළඟ දත්තයක් කියනවා. අපිට කියනවා දැන් ධ්වනිමාන තන්තුවේ ආතතිය වැඩි කරනවලු. ධ්වනිමාන තන්තුවේ ආතතිය වැඩි කරනකොට සංඛ්‍යාතය අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා තිබුණත් මෙහෙම වැඩි වෙනවා, මෙයා තිබුණත් මෙහෙම වැඩි වෙනවා. අපිට කියනවා එකවර හැඩෝ විට නුගැසුම් සංඛ්‍යාතය වැඩි විය, පළමු සංඛ්‍යාතය විය හැක්කේ. අපි නිකමට හිතමු පුතේ 515 517 වුණා කියලා. 517 වුණා කියලා. මම මෙතන ගන්නම් පුතේ මේක ටිකක් විස්තරාත්මකව විග්‍රහ කරන්න ඕන. මෙයා එක්කෝ 515 හර්ට්ස් හෝ මෙයා පුතේ 509 හර්ට්ස් වගේ වෙන්න ඕන. දැන් ආතතිය වැඩි කරාම සංඛ්‍යාතය වැඩි වෙනවා. අපි හිතමු පුතේ මෙයා සංඛ්‍යාත හර්ට්ස් දෙකකින් වැඩි වුණා කියලා. එහෙම වුණොත් 517 හර්ට්ස්. එහෙම මෙයා සංඛ්‍යාත දෙකකින් වැඩි කරොත් 509යි 511 හර්ට්ස්. දැන් නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවද අඩු වෙනවද? මේ දෙන්න අතර දැන් පරතරය හර්ට්ස් 5යි. මේ පරතරය හර්ට්ස් 3යි. මේ දෙන්න අතර පරතරය හර්ට්ස් 3යි. ඒතර නුගසුම් සංඛ්‍යාතය හර්ට්ස් 3යි. මේ පරතරය හර්ට්ස් 5යි. මේ පරතරය හර්ට්ස් 5 නිසා අනිවාර්යෙන් දැන් නුගසුම් සංඛ්‍යාතය 5යි. එහෙනම් දැන් නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙලා නේද? මෙයා තිබුණා. මුලින් 509 දැන් 511යි. දැන් මේ අතර පරතරය 3යි. මේ අතර පරතරය. මේ දෙන්න 509 512 අතර පරතරය හර්ට්ස් 3යි. එහෙනම් නුගසුම් සංඛ්‍යාතය හර්ට්ස් 3යි. 512යි 511යි අතර පරතරය නම් හර්ට්ස් 1යි. එහෙමනම් දැන් නුගසුම් සංඛ්‍යාතය කොච්චරයි? දැන් නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 1යි. නව නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 1යි. තේරුණාද? නව නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ පුතේ හර්ට්ස් 1යි. ඉතින් දැන් පුතේ මෙතන වුණා නම් නුගසුම් සංඛ්‍යාතය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එහෙනම් අපිට කියනවා එකවර හැඬුවට නුගසුම් සංඛ්‍යාතය වැඩි වුණාලු. පළමු සංඛ්‍යාතය කීයද පුතේ? පළමු සංඛ්‍යාතය 515 හර්ට්ස් කියන. මෙයා වෙන්න බෑනේ. දැන් මෙතන නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවානේ. මෙයා වෙන්න බැරි නිසා පළමු නුගසුම් සංඛ්‍යාතය 515 හර්ට්ස් කියන නිවැරදි පිළිතුර දෙවන පිළිතුර කියලා තමයි අති බහුතරයක් අය හිතන්නේ. අති බහුතරයක් අය හිතන්නේ පුතේ 515 හර්ට්ස් කියලා. උත්තරේ වැරදි. ළමයින්ගෙන් 99% ගන්න පුතේ ඔය උත්තරේ. එනෝක තමයි මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය. මම දැන් පැහැදිලි කරන්න. අපි නිකමට හිතමු පුතේ මෙතන නුගසුම් සංඛ්‍යාත මෙතන ආතතිය වැඩි කරනකොට සංඛ්‍යාතය 10කින් වැඩි වුණා කියලා. අපි දුම් 515 10කින් වැඩි වුණොත් කොච්චරක් වෙනවද පුතේ? මේ කැපිටල් A අවස්ථාව කැපිටල් B අවස්ථාවේදී මම ගන්නම්. කැපිටල් B අවස්ථාවේදී ගන්න 10කින් වැඩි කරොත් 515යි 10යි 525 හර්ට්ස්. 525 හර්ට්ස්. හරිනේ 525යි නම් දැන් මේ අතර පරතරය කොච්චර? මේ අතර පරතරය වැඩි වෙලා 512යි 525 අතර පරතරය වෙන්නේ පුතේ 13යි. දැන් නුගසුම් සංඛ්‍යාතය 13යි. මේ අතර පරතරයට වඩා මේ අතර පරතරය වැඩි නිසා නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. 509 10කින් වැඩි කරොත් කොච්චරක් වෙනවද පුතේ? 519 හර්ට්ස්. දැන් මුලින් තිබිච්ච පරතරය 3යි. දැන් පරතරය කොච්චරද? දැන් මේ දෙන්න අතර පරතරය කොච්චරද? දැන් මේ දෙන්න අතර පරතරය පුතේ හර්ට්ස් 7යි. කලින් 3යි දැන් 7යි. ඒත් නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙලා නේද? ඒත් නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙලා. එහෙනම් පුතේ හර්ට්ස් දෙකක් වගේ පුංචි අගයකින් වැඩි වෙලා තිබුණොත් මෙයාගේ නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා, මෙයාගේ නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා. මෙයා තිබුණා නම් 10කින් වැඩි වෙන්නොත් දෙකේම නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. දෙකේම නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. අන්න එහෙනම් පුතේ අපිට මුල් නුගසුම් සංඛ්‍යාතය 515ද 509ද කියලා කියන්න බෑ. වැඩි ප්‍රමාණයකින් වැඩි වුණොත් මෙයාගෙනුත් නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මෙතන නිශ්චිතව කියවන හැක් කියන පිළිතුර වෙන්නේ පස්වන පිළිතුර. මම ඒකට ලස්සන විවරණයක් දෙන්න ඕන පුතේ. ඇඳ ගන්න මේ රූප සටහන. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න පුතේ. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න.
වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න පුතේ. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න. ඉක්මන් කරන්න වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න පුතේ. වීඩියෝ එක නතර කරලා. හරි ලියන්න මෙහෙම. ලියන්න පුතේ. මුල් අවස්ථාවේදී නුගැසුම් සංඛ්‍යාතය 2 හර්ට්ස් වන නිසා නෑ 3 හර්ට්ස් නේ 3 හර්ට්ස් වන නිසා 3 හර්ට්ස් වන නිසා ඇදි තන්තුවේ කම්පන සංඛ්‍යාතය 515 හර්ට්ස් හෝ 509 හර්ට්ස් විය යුතුය. එන්තරවත් දාලා කැපිටල් A අවස්ථාව කියලා. කැපිටල් A අවස්ථාව. ලියන්න පුතේ මෙහෙම කැපිටල් A අවස්ථාව කියලා මෙහෙම ලියන්න. තන්තුවේ ආතතිය දෙගුණයකින් තන්තුවේ ආතතිය වැඩි කරන විට සංඛ්‍යාතයේ හර්ට්ස් 2ක් වැනි කුඩා අගයකින් වැඩිවන්නේ නම් නව කම්පන සංඛ්‍යාතයේ 517 හර්ට්ස් හෝ 511 හර්ට්ස් විය යුතුය. එනම් මුල් සංඛ්‍යාතයේ 515 හර්ට්ස් නම් නුගැසුම් සංඛ්‍යාතයේ වැඩි වන අතර 509 හර්ට්ස් නම් නුගැසුම් සංඛ්‍යාතය අඩු වේ. 509 හර්ට්ස් නම් නුගැසුම් සංඛ්‍යාතය අඩු වේ. 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 තරෝදාලයන් කැපිටල් B සංඛ්‍යාතය. කැපිටල් B අවස්ථාව කියලා යන පුතේ කැපිටල් B අවස්ථාව. ලියන්න මෙහෙම. තන්තුවේ ආතතිය වැඩි කරන විට කම්පන සංඛ්‍යාතය කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 10කින් පමණ වැඩි වූයේ නම් තන්තුවේ ආතතිය වැඩි කිරීමේදී කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 10කින් වැඩි වූයේ නම් එහෙම කියන්නේ කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 10කින් වැඩි වූයේ නම් නව සංඛ්‍යාතය 525 හර්ට්ස් හෝ 519 හර්ට්ස් විය යුතුය. හරිනේ ඊට පස්සේ යට ලියන්න එනම්
එනම් මුල් සංඛ්‍යාතය 515 හර්ට්ස් වුවත් මුල් සංඛ්‍යාතය 515 හර්ට්ස් වුවත් 515 හර්ට්ස් වුවත් 509 හර්ට්ස් වුවත් 519 හර්ට්ස් sorry 509 හර්ට්ස් වත් නුගසුම් සංඛ්‍යාතය වැඩි වේ. 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 අර නේද? නුගසුම් සංඛ්‍යාතය වැඩි වේ. අර නේද? නුගසුම් සංඛ්‍යාතය වැඩි වේ. right. right. මේ නිසා තන්තුවේ මුල් කම්පන සංඛ්‍යාතය 515 හෝ 509 හෝ ලෙස නිශ්චිතව කිව හැකි නොවේ. නිශ්චිතව කිව හැකි නොවේ. හරිනේ. නිශ්චිතව කිය හැකි. දැන් මේක අපිට කිව්වනම් මෙච්චර ප්‍රමාණිකී පවන වැඩි වෙනවායි කියලා. දැන් නුගසුම් සංඛ්‍යාතේ 6කට වඩා වැඩි ප්‍රමාණික අඩු වෙන්නේ නැත්නම් සංඛ්‍යාතයේ හර්ට්ස් 6කට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි වෙයි කියලා කිව්වනම් අඩු ප්‍රමාණයකින් වැඩි වෙයි කියලා කිව්වනම් අන්න අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ප්‍රශ්න අංක 99 පොතේ වයලින් තන්තුවක මූලික කම්පන සංඛ්‍යාතයේ ෆ්ලෝ දිග සමානයිලු ආතතියත් සමානයිලු වෙනත් තන්තුවක් පළමු උපරිතාණයන්තුව කම්පණය වන කම්පන සංඛ්‍යාතය. පළවෙනි එකේ මූලිකය පුඩු 1යි. පළවෙනි එකේ මූලිකය පුඩු 1යි. දෙවැනි එකේ එක උපරිතාණය වෙනකොට පුඩු 2යි. අන්න එක මතක තියාගන්න. පළවෙනි එකේ මූලිකය එහෙනම් පුඩු 1යි. දෙවැනි එකේ එක උපරිතාණය එහෙනම් පුඩු 2යි. අපිට කියනවා පළමු උපරිතාණයතුව කම්පණය වන සංඛ්‍යාතය වන්නේ දෙවන තන්තුවේ විෂ්කම්භය හා ඝනත්වය යන දෙකම මුල් තන්තුවට වඩා දෙගුණ වෙනවා කියලා. මුල් තන්තුවට වඩා දෙගුණ වෙනවා කියලා කියලා තියෙනවා. පොතේ ඉතින් අතනත් මූලික කම්පන කිසියම් කම්පන සංඛ්‍යාතයක් පොතේ f සමානයි. මෙතන පුඩු ගන්න වෙනස් වෙනවා. එහෙනම් x බෙදීම 2 l වර්ගමූල t බෙදීම m. අපිට කියනවා මේ දෙවන තන්තුවේ විෂ්කම්භයේ ඝනත්වය දෙකම දෙගුණ. ඉතින් විෂ්කම්භයේ ඝනත්වය ගන්න ඒකීය දිග ස්කන්ධය වලට ගන්න කවුද? කවුද පුතේ ගන්න? වර්ගමූල t බෙදීම m. m කියන්නේ ඒරෝ. ඒරෝ කියලා කියන්නේ ඝනත්වයත් එක්ක ගත්තොත් x බෙදීම 2 l වාරයක් වර්ගමූල t බෙදීම phi d බෙදීම 2 වර්ග වාරයක් ρ. phi d බෙදීම 2 වර්ග වාරයක් ρ. ඔහොම තමයි තියෙන්නේ. හරිනේ පුතේ. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මෙතන කම්පන සංඛ්‍යාතයේ සමානුපාතික වෙන්නේ කාටද කියලා බලන්න. අපිට කියන්න පුතේ එකම දිග සහ එම ආතතිය. ඉතින් දෙක නියතයි මෙයා නියතයි ආතතිය සමානයි phi නියතයි. මෙයා නියතයි. ඉතින් පුතේ f සමානුපාතික වෙනවා x බෙදීම විෂ්කම්භයේ වර්ගයේ වර්ගමූල කියන විෂ්කම්භය වාරයක් තව වෙනවා පුතේ ඝනත්වයේ වර්ගමූල. විෂ්කම්භයේ ඝනත්වය දෙකම දෙගුණ වෙනවලු. පුතේ පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ පුඩු ගන්න දෙගුණ වෙනවා. ඇයි දෙගුණ වෙන්නේ පුඩු ගන්න? පළවෙනි එකේ මූලිකය දැන් එක උපරිතාණය. මූලිකයේ පුඩු ගන්න 1යි එක උපරිතාණය පුඩු ගන්න 2යි. එහෙනම් පුඩු ගන්න දෙගුණ වුණා. එහෙනම් සංඛ්‍යාත දෙගුණ වුණා. විෂ්කම්භයේ දෙගුණ වෙනවා. මේ දෙන්න අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙනම් මෙතන සංඛ්‍යාතයේ දෙගුණින් අඩු වෙන්න ඕන. දැන් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඝනත්වය දෙගුණයි පුතේ. මෙයා ඝනත්වයේ දෙගුණ වෙලා. ඝනත්වයේ දෙගුණ වෙනකොට දෙකේ වර්ගමූලයකින් පුතේ මෙයා අඩු වෙනවා. එම නිසා නව සංඛ්‍යාතය කොච්චර පුතේ? මේ දෙකට දෙක කැපෙනවා. සඵල වශයෙන් මූල දෙක ගුණයකින් අඩු වෙනවා. f බෙදීම මූල 2යි. සඵල වශයෙන් පුතේ මූල දෙක ගුණයකින් අඩු වෙන නිසා
F බෙදීම මුල 2යි. නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුරයි. 4 වෙන පිළිතුරයි පුතේ. නිවැරදි පිළිතුර වෙන්නේ. right. ඔකත් හදා ගන්න වීඩියෝ එක නතර කරලා. හරිනේ වීඩියෝ එක නතර කරලා. පොතේ අවසාන ප්‍රශ්නය, අවසාන මහා ප්‍රශ්නය ප්‍රශ්නාංක 100. එහෙනම් මං විශ්වාස කරනවා පුතේ මේ වෙනකොට ඔයා මේ ප්‍රශ්න 100 කරා කියලා කියන්නේ තව දෝලන හතරංග වල තව කොටස් තියෙනවා. මේ අපි ඉගෙන ගත්ත මේ පොතේ තිබිච්ච කොටස් වලින් ඊටාම හොඳ අවබෝධයක්. පැහැදිලි සහ පුළුල් අවබෝධයක් ඔයාට මේකේ ලැබෙන්නේ නැති කියලා බලමු. අවසාන ප්‍රශ්නේ සරල අනුභූති චරිත ප්‍රශ්නයක්. මේක මුලින්ම තියෙන්න ඕන ප්‍රශ්නයක් තමයි අගට වැටලා තියෙන්නේ. කමක් නැහැ. හරිනේ. සරල අනුවර්තයේ චලිතයේ ගෙදෙන අංශුවක විස්ථාපන x නම් විස්ථාපනයේ දිශාවට තරණය අපිට දීලා තියෙන අපතේ a සමානයි ඍණ 2.5 වැඩි කිරීම 10 ඍණ 1යි x මගින් ලැබෙනවලු. චලිතයේ සඳහා වන විස්ථාපන කාල ප්‍රස්ථාරය විය හැක්කේ. ඉතින් විස්ථාපන කාල ප්‍රස්ථාරය ගන්න පුළුවන් නේද පුතේ? මෙතන මේ ආවර්ත කාලය දන්නවනේ. නේ ආවර්ත කාලය දන්නවනම් විස්ථාපන කාල ප්‍රස්ථාරය පුතේ අපිට පුළුවන් අඳ ගන්න. මෙතන තව චූටි අඩුපාඩුවක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්නේ චූටි අඩුපාඩුවක් තියෙනවා. මම ඒ අඩුපාඩුව කියන්නම්. දැන් ආවර්ත කාලය හොයාගන්න පුළුවන් මේක පුතේ a සමානයි ඍණ ඔමේගා වර්ග x වගේනේ. ඒතර මෙතන ඔමේගා වර්ග සමානයි කොච්චර? 2.5 වැඩි කිරීම 10 ඍණ 1 ලියන්න පුළුවන්. 25 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. 2.5 වැඩි කිරීම 10 ඍණ 1 කියන්නේ 25 වැඩි කිරීම 10 ඍණ 2යි. එන ඔමේගා සමානයි කවුද පුතේ? ඔමේගා සමානයි වර්ගමූල ගන්න 5 වැඩි කිරීම 10 ඍණ 1යි. ඔමේගා කියන්නේ පුතේ 2 බෙදීම t සමානයි මෙයා පුතේ 0.5යි. එන t සමානයි 0.5 කියන්නේ භාගයේ 4යි 5. ආවර්ත කාලය වෙන්න පුතේ 4යි 5. ඉතින් විස්ථාපන කාල ප්‍රස්ථාර මේකේ උත්තරේ එකක් වෙන්න පුළුවන්. උත්තරේ නෑ හරි. නෑ උත්තරේ එක වෙන්නත් පුළුවන්. උත්තරේ 3 වෙන්න නෑ සරි ප්‍රශ්නේ අඩුපාඩුවක් නෑ. උත්තරේ 1. උත්තරේ 1 පුතේ. මොකද මම දැක්කේ තුන්වෙනි උත්තරේ 4යි 5 දාලා තියෙනවා වගේ. දැන් මේකේ මේ විස්ථාපනය ශූන්‍ය වෙන තැනින් පටන් ගත්තා නම් මේ විදියට එන්නේ. දැන් මේකේ ප්‍රස්ථාර දෙකක් අඳින්න පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන් මෙතන 4යි 5. එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන් මෙතන 4යි 5 වෙලා. ඇයි? මෙතන විස්ථාපනයේ බිඳුවන තැනින් පටන් අරගෙන තියෙනවා. මෙතන විස්ථාපනයේ උපරිම ලක්ෂයෙන් පටන් අරගෙන තියෙනවා. මේ දෙකම වෙන්න පුළුවන්. මෙතන විස්ථාපනයේ උපරිම ලක්ෂයෙන් පටන් ගත්තා නම් මෙහෙම වෙනවා. විස්ථාපනයේ ශූන්‍ය ලක්ෂයෙන් පටන් ගත්තා නම් මෙහෙම වෙනවා. සරල අනුචලිත ප්‍රස්ථාර වල නමුත් වෙලාවට මෙන්න මෙතන 4යි 5 දාලා මේ වගේ ප්‍රස්ථාරයක් ඇදලා නැහැ. එන එක උත්තරය තියෙන්නේ වැරදි පිළිතුර කීයද පුතේ? පළවෙනි පිළිතුර. මේක හදාගන්න. එහෙනම් ඔන්න අපි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න 100ක් සාකච්ඡා කරා. සාමාන්‍ය පන්තියක දවසකට ප්‍රශ්න 20ක් තමයි පැය 5ක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හරියට විස්තර කරලා විග්‍රහ කරලා විවරණය කරනවා නම් පැයකට ප්‍රශ්න 5යි කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න 100ක් කරන්න. පැය කීයක් ගත වෙනවද? පැය 20ක් ගත වෙනවා. පැය 20ක් කියන්නේ? පැය 20ක් කියන්නේ සාමාන්‍ය පැය දෙකේ පන්ති 10ක්, දවස් 10ක්. මාස දෙකමාරක්. මාස දෙකමාරක වැඩ කොටස තමයි. මාස දෙකමාරක වැඩ කොටස තමයි පුතේ. ඔයා මේ ඊටාම පුංචි රුපියල් 130ක් වගේ මුදලක් වියදම් කරලා රුපියල් 130ක් වගේ කුඩා මුදලක් වියදම් කරලා මේක ඔයා ලබාගෙන තියෙන්නේ. තේරුණානේ? ඒතකොට මාස දෙකමාරක් එක මාසයකට ක්ලාස් ෆීස් එක 2000යි නම් 2000 දෙකක් 4000යි. රුපියල් 5000යි. රුපියල් 5000ක දැනුම 5000කටවත් ගන්න බැරි තරම් දැනුම රුපියල් 130කට මේකෙන් ලැබිලා තියෙනවා. එහෙනම් පුතේ ඔයාට ඊළඟ පොත්වල ඔක්කොම ටික කරගන්න අනිවාර්යෙන් එක්සෑම් එක හොඳට ගොඩ යන්න පුළුවන්. උත්සාහයි.